බලමු දැන් මේ කතා කරගත්ත පුතේ මේ පස්වෙනි හතරවෙනි කාරණේ පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ මම පුතාලා අහගෙන ඉන්න ඉස්සල්ලාම. එතන මං කියලා දුන්නේ මේ එක් වතාවක් පමණක් දැරීමට සිදුවන මහා පරිමාණ වියදම් දැරීමේ හැකියාව. ඒ මොනවද ඒ කියන්නේ? දැන් පුතේ එක වතාවක් පමණක් දරන්න සිදුවන මහා පරිමාණ වියදම් වල එකක් තමයි ප්‍රචාරණය. ප්‍රචාරණය. තව වියදමක් තමයි සංවර්ධන හා පර්යේෂණ වියදම්. නැත්නම් පර්යේෂණ හා සංවර්ධන වියදම් ඉංග්‍රීසියෙන් කියන්නේ R&D research and development expense කියලා කියන්නේ. දැන් මොනවද මේ? දැන් මේ ප්‍රචාරණ වියදම කියන එක පුතේ මේ සුළුවෙන් කරන එකක් නෙමෙයි. කෝටි ගාණක් යට කරනවා. නේද? ඔයාට පේනවා ඇති මම එක උදාහරණයක් කිව්වොත් බලන්නකෝ දැන් ටීවී එකේ රේඩියෝ එකේ ඇඩ් දාන දැන් යුනිලිවර් වගේ ආයතනයක් ගන්නකො ඔයා බලන්නකෝ පැයක ඇඩ්වර්ටයිසින් ඇනලයිස් කරලා බැලුවොත් යුනිලිවර් ආයතනයේ ඇඩ්වර්ටයිස්මන්ට් තියෙනවා එතන 80%ක් විතර. ඔයා අද ඉඳලා හොයලා බලන්නකෝ එක පැයක් බලන්නකෝ ලියාගෙන බලන්නකෝ ඇඩ්වර්ටයිසින් 20ක් ගියොත් 20න් 15ක් විතරම තියෙන යුනිලිවර් ආයතන. මොනවා හරි ප්‍රොඩක්ට් එකක්. ඒ මිනිස්සු පුතේ මාසෙකට වියදම් කරනවා කෝටි ගාණක් ඇඩ්වර්ටයිස්මන්ට් වලට. හැබැයි ඒ වගේම යාගේ අලවිය තියෙනවානේ. ඒ වියදම කරන්න පුළුවන් ද බලන්නකො සුළු පරිමාණ කෙනෙකුට බෑ. එයාලට කරන්න පුළුවන් ඔය පොඩි හෑන්ඩ් බිලක් ගහලා නැත්නම් මේ කට් අවුට් එකක් ගහලා නේද? චූටි වියදමක් කරලා තමයි ඒක කරන්න වෙන්නේ. ඒකට දැන් අර අය ලොකු වියදමක් කරනවා ප්‍රචාරණයට. ඒතර මේ වියදම දැරීමේ හැකියාව තියෙන මහා පරිමාණ කෙනෙකුට. ඒ තුලින් පුතේ අයාට පුළුවන් වාසි ලබන්න අලවිය වැඩි කරගෙන පිරිවැය අඩු කරගෙන විශාල පරිමාණ වාසි ලබන්න යාට හැකියාව තියෙනවා. ඒ වගේම මේ සංවර්ධන හා පර්යේෂණ වියදම් කියන්නේ මොනවද? පුතේ සංවර්ධන හා පර්යේෂණ වියදම් තුලින් තමයි නව සොයා ගැනීම කරන්නේ. නවෝත්පාදන බිහි වෙන්නේ. දැන් උදාහරණයක් බලන්න ටොයෝටා ආයතනයේ ජපානයේ හොන්ඩා ආයතනයේ. දැන් එයාලා බලන්නකෝ අලුතෙන් පර්යේෂණ හා සංවර්ධන වියදම් වැඩි කරලා තමයි ඔය නවීන තාක්ෂණයෙන් යුතු අලුත් මෝටර රථ නිෂ්පාදනය කළේ. හයිබ්‍රිඩ් තාක්ෂණය හොයාගත්තා. ඊට පස්සේ ඉලෙක්ට්‍රික් තාක්ෂණය හොයාගත්තා. දැන් එයාලා මොකද කරේ? විශාල පරිමාණයෙන් වියදම් කළා නවෝත්පාදන බිහි කරා. මේ සංවර්ධන හා පර්යේෂණය වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා. කෝටි ගාණක්. ඉතින් එයාලට එකකින් පාඩුවක් වෙලා නැහැ පුතේ. එයාලා අලුත් තාක්ෂණය හොයාගෙන නව මාකට් එකක් හදාගත්තා. දැන් හයිබ්‍රිඩ් කියන තාක්ෂණය හොයාගන්න රුපියල් 500ක් වියදම් කළා හරියන්නේ නැහැ. ඕකට අවුරුදු 5ක් 6ක් තිස්සේ විද්‍යාඥයෝ සම්බන්ධ කරගෙන ඉංජිනේරුවෝ සම්බන්ධ කරගෙන කාර්මික ශිල්පීන් එක මිනිස්සු සම්බන්ධ කරගෙන කෝටි ගණන් වියදම් කරන්න ඇති. ඒකල එයාලා හොයාගත්ත තාක්ෂණය. දැන් බලන්න එයාලා ඒක මුළු ලෝකෙටම විකුණලා විශාල මුදල් සම්භාරයක් හොයාගෙන තියෙනවා. එතකොට මේවා කරන්න ඕන පුතා. දැන් අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි අපි මේවා කරන්නේ නැහැ. අපේ ආයතන මේවා කරන්නේත් නැහැ. ඒ නිසා එයාලා එකම තැන තමයි ඉන්නේ. දැන් බලන්න අපේ ලංකාවේ දේශීය ආයතන ගත්තොත් ප්‍රචාරණ වියදම් සංවර්ධන පර්යේෂණ වියදම් කරනවාද කියලා ඒ අය ගොඩක් දුරට නෑ. ඒ හින්දා තමයි එකම තැන ඉන්න වෙලා තියෙන්නේ. නේද? ඒ නිසා මේක අවශ්‍යතාවයක්. ආයතනයක් මහා පරිමාණ වෙනකොට මේ වියදම් සැලසුම් කරලා කරන්න ඕන. ඒ වගේ ප්‍රතිලාභ අඛණ්ඩව අපිට ලැබෙනවා. හැබැයි මේවා දරන්න පුළුවන් මහා පරිමාණ කෙනෙක්ට විතරයි. ඒ නිසා අපි සලකනවා මේකත් පරිමාණයේ විශාල වීම නිසා ලැබෙන පිරිමැසුමක් කියලා තමයි සලකන්නේ. පැහැදිලිද පුතේ? හරි. බලා ගන්නකො ඔයාගේ නෝට් එක දිහා. පිටු අංක 13 ඉන්නේ. පර්යේෂණ හා සංවර්ධනය සඳහා නිෂ්පාදන ආයතන දරන වියදම හා ප්‍රචාරණය වැනි කාර්යයන් සඳහා වැය කරන මුදල් මීට අයත් වේ. මෙවැනි පිරිවැය සංරචක වල වැඩි ඵලදායීතාවයකට දායක වන්නේ ඒවායේ විශාල නිමවුමක් හෝ අලවියක් සිදු වුවහොත් පමණි. එම නිසා කුඩා ආයතනවලට සාපේක්ෂව විශාල ආයතනවල පර්යේෂණ හා සංවර්ධනය සඳහා වැය කරන මුදල්වල ප්‍රතිලාභ වැඩි වේ. අන්න ඒක මතක තියාගන්න මහා පරිමාණ කෙනෙකුට විතරයි පුතේ ඒකේ ඵලදාව ලබන්න පුළුවන්. නැත්නම් අපරාධේ වියදම් කරන සල්ලි නේද? දැන් මේ ඔයා මේ පොඩි සිල්ලර කඩයක් කරගෙන ගිහිලා ටීවී එකේ ඇඩ් දාලා තේරුමක් තියනවද? එහෙම මෝඩ පහේ වැඩ කරලා හරියන්නේ නැහැ. දැන් ගමේ කඩයක් තියෙනවා ඔයාට. ඔයා ටීවී එකේ ඇඩ් එකක් දානවා. කොළඹ ඉන්න මිනිස්සු වෙනවද ඔයාගෙන් බඩු ගන්න? නේ වැඩක් නැහැ නේ. දැන් සිංහ ආයතනේ
ටීවී එකේ ඇඩ් එකක් දැම්මට කමක් නැහැ. මොකද එයාගේ බ්‍රාන්චස් තියෙනවා හැම දිස්ත්‍රික්ක එකකම. නේද? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඔය රෙදිපිලි අලෙවි කරන සමහර ආයතන ෆේමස් වෙච්ච අය. එයාලගේ මුළු ලංකාවෙම බ්‍රාන්චස් තියෙනවා. කීල් සුපර් කාගීල්ස් වෙන්න පුළුවන්. ඒ හැම දිස්ත්‍රික්ක එකම තියෙනවා. ඉතින් එයාලා ටීවී ඇඩ් දාන්න ඕන. දැම්මා කියලා පළදාව නැත්නම් වාසියක් මිසක් අවාසියක් වෙන්නේ නැහැ. තේරෙනවද පුතේ කියන්නේ? ඒ නිසා මෙන්න මේ වාසි ලබා ගන්න පුළුවන්නේ මහා පරිමාණ ආයතනයකටම විතරයි. හරි එහෙනම් අපි යමු ඊළඟ කාරණේ පස්වෙනි එක පුතාලා ලියා ගන්න ඕන. පස්වෙනි එක ලියා ගන්නකො මං කියලා දෙන්න. ලියන්න මෙහෙම. උගත් හා බුද්ධිමත් ශ්‍රම සම්පත් උගත් හා බුද්ධිමත් ශ්‍රම සම්පත් යොදා ගැනීමට ඇති හැකියාව. උගත් හා බුද්ධිමත් ශ්‍රම සම්පත් යොදා ගැනීමට ඇති හැකියාව. හරි. මම පුතාලා ඉස්සලා අහගෙන ඉන්න. මොකක්ද ඒ කිව්වේ? උගත් හා බුද්ධිමත් ශ්‍රම සම්පත් දායක කරගන්න. යොදා ගැනීමට ඇති හැකියාව කියන්නේ මොකක්ද? පුතේ දැන් ඔයා නිකමට හිතන්න. ඔයා උපාධිධාරියෙක් වෙලා ගෙදර ආවට පස්සේ ගමේ සිල්ලර කඩේ මුදලාලි කියනවා ඔයාට රුපියල් 50000ක් මාසික සැලරියක් දෙන්නම් බඩු කිරන්න එන්න කියලා. යයිද බලන්න? යන්නේ ඔයා. ඔයාගේ තියෙනවා ලොකු අන් දෙකක් එහෙම ඇවිල්ලා එතකොට නේද? නැත්තම් ඔයාට එන ලොකු පෞරුෂයක් ගොඩ නැගිලා තිනවා. ඔයා එන අභිමාණයෙන් ඉන්න පොරක්. එන ගැට්ටෙන් ඉන්නේ යන්නේ. හැබැයි ඔයාට කියනවා HNB ආයතනයෙන් HNB බැංකුවෙන් කතා කරනවා රුපියල් 30000ක් දෙන්නම්. ඔයා ස්ථිර රැකියාවක් ඔයාට පුළුවන් AC රූම් එකේ ඉන්න තියෙන ටයි පටියක් දාගෙන ඉන්න තියෙන නැත්තම් සාරියටයක් ගහගෙන ඉන්න තියෙන. එනවද? ඔයා එක පයින් කැමතිද? දැන් බලන්න ඔයා එතනදී බැලුවේ සැලරි එක නෙමෙයිනේ. ඔයා එතනදී බැලුවේ ඒ සමාජ තත්ත්වය නැත්තම් රෙපියුටේෂන් අපි කියන හොඳ සමාජ මට්ටම ස්ටේටස් එක මේන්ටේන් කරා. හොඳ රෙපියුටඩ් කම්පැනි එකකට යන්න කැමති. ඒතර ඔයා HNB එකේ වැඩ කරනවා කියලා කියන්නේ. නැත්තම් රුපියල් ලක්ෂයක් පඩි ගත්තත් ගමේ අප්පුවාම මුදලාලි කඩේ බඩු කිරනවා කියලා කියන්නේ නැහැ ඔයානේ. එහෙම කියන්න ලැජ්ජයි ඔයා. ඔයා HNB එකේ වැඩ කරන්නේ පඩි රුපියල් 30000 එක වෙනම දෙයක්. ඒ හින්දා පුතා දැන් බලන්න ඔයා ඉගෙන ගත්ත කෙනාගේ ශ්‍රමය දායක වෙන්නේ අර කියන මහා පරිමාණ තැන්වලම තමයි. දැන් බලන්න හොඳ උපාධිධාරීන් හොඳ ඉංජිනේරුවරු නේද? ඒ අය ගණකාධිකාරීවරු කළමනාකරුවෝ ඒ අය කොහෙද වැඩ කරන්නේ බලන්න. මහා පරිමාණ ආයතනවල තමයි. මොකද එයාලට හොඳ සමාජ මට්ටමක් සමාජ සැලරි ස්කීම් එක සමහරට එයාලගේ අනාගත ගමන කැරියර් එක නේද? ඒ ඔක්කොම සාර්ථක වෙන්නේ ඒ වගේ තැනක හිටියොත්. නැතුව මේ සිල්ලර කඩේක බඩු විකුණන්න ගියා කියලා ඒ Tamanට අදාළ තැනට යන්න විදිහක් නැහැ. එතකොට වාසිය ගන්න කවුද බලන්න? ඒ උගත් හා බුද්ධිමත් ශ්‍රමයේ ඵලදාව ලබා ගන්න කවුද බලන්න? ඒ ඵලදාව ලබා ගන්නෙත් පුතේ මහා පරිමාණ ආයතනයක්ම තමයි. ඒ හින්දා මහා පරිමාණ වීම නිසා ඇතිවෙන වාසියක් විදිහට අපි සලකනවා අර උගත් හා බුද්ධිමත් ශ්‍රම සම්පත් දායක කර ගැනීමේ හැකියාව ලැබෙනවා. පුතේ එතන 6 වෙනි කාරණේ ඔතනම ලියන්න. ඕකට විස්තරයක් අනවශ්‍යයි. 6 වෙනි කාරණේ ලියන්න. මෙහෙම ලියන්න. මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ඇති පහසුව. මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ඇති පහසුව. මොකක්ද ඒ කිව්වේ? පුතාලා නිකමට හිතන්න මම මේ කියන්නේ ඇත්තද බොරුද කියලා. දැන් අපි බැංකුවකින් ණයක් ගන්න ගියපුවාම දැන් කුඩා සිල්ලර වෙලෙන්දෙකුට ණය දෙන්න කැමති බැංකුව ඩඩ්ලි මුදලාලි වගේ මහා පරිමාණ ආයතනයකටද කියලා හිතන්න බලන්න. ඇත්තටම බැංකුව සල්ලි දෙන්නේ පුතේ මහා පරිමාණ කෙනාට තමයි. හේතුව ඒක බැංකුවටත් වාසි. මොකද බැංකුව දන්නවා එයා අනිවාර්යෙන් ගෙවනවා. ගෙවන්න බැරිනොත් එයා ගාව දේපල තියෙනවා. දේපල ටික හරි පවර ගන්න පුළුවන්.
සුළු පරිමාණ ආයතනයකට ඇත්තටම උදව් කරන්නේ නැහැ බැංකුව. ඔය කොච්චර කිව්වත් බොරුව තමයි තියෙන්නේ. දැන් ඔයා හිතන්නකෝ ඔයා රුපියල් ලක්ෂ 10ක් දැන් ලක්ෂ 5ක විතර ලෝන් එකක් ගන්න ඇප්ලයි කරා කියලා දැන් සුළු සිල්ලර මුදලාලි කෙනෙක් මිනිහගෙන් ඇප ඉල්ලනවා ඉඩම් ඔප්පු තියන්නයි ඊට පස්සේ පුජ්‍යල ඇපයි හෙන්න කේස් එකක් දාලා මාස ගණනාවක් ඇදලා සමහරට ලක්ෂ 10ක් නම් ඉල්ලුවේ ලක්ෂ 8ක් හොය 7ක් 5ක් විතර තමයි දෙන්නේ. ඒත් ඔයා හිතන්නකෝ අරලිය හාල් මෝලෙන් අරලිය ප්‍රධාන කම්පැනි එකෙන් ඩඩ්ලි මුදලාලි රුපියල් කෝටි 10ක ණයක් ඉල්ලුවා කියලා. අයි ඉල්ලන්න ඕනේ කතා කරලා ගෙනත් දෙනවා සමහරවිට. ඇයි ගන්න නැත්තේ ණය කියලා අහනවා වෙන්න පුළුවන්. ඒ මිනිස්සු ණය ගන්නව නම් ඔය බැංකුවට වාසි අකණ්ඩව පැවැත්මක් තියෙනවා. ඉතින් ඒ වගේ සිද්ධියක් තියෙන පුතා. ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ අර තව මේ මංකෝ ඒ කතා කරේ ණය පැත්තනේ. ඊට අමතරව බලන්න කම්පැනියක් විදිහට රෙජිස්ටර් කරපුවාම කොටස් නිකුත් කරලා ප්‍රාග්ධනය රැස් කරන්න පුළුවන්. ඊට පස්සේ වාණිජ පත්‍රිකා වගේ සුරකුම්පත් නිකුත් කරලා මේ ප්‍රාග්ධනය රැස් කරන්න පුළුවන්. ඊට අමතරව ණයකර නිකුත් කරලා ප්‍රාග්ධනය රැස් කරන්න පුළුවන්. ඒ විදිහට විවිධාකාරයෙන් අරමුදල් සම්පාදනය කරන්න පහසුවක් ඇති වෙනවා ආයතනයේ මහා පරිමාණ වීමත් එක්කලා. ඒ නිසා පුතේ අපි පිළිගන්නවා මහා පරිමාණ ආයතනයකට මූල්‍ය ප්‍රාග්ධනය අරමුදල් සම්පාදනය කිරීමේ හැකියාව වැඩි සුළු පරිමාණ ආයතනයකට වඩා. ඒ නිසා මහා පරිමාණ වීම නිසා ලැබෙන එක පිරිමැසුමක් තමයි මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ඇති හැකියාව. හරි. මම හිතනවා ඒ ටික තේරුණා කියලාමයි පුතාලට. කාට හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න. ඔය මම කතා කරපු හේතු 6 තේරුණාද කියලා? ගැටලුවක් තියෙනවා නම් මට කියන්න ඕන. මම දැන් යන්න හදන්නේ ඊළඟ මාතෘකාවට. සාකච්ඡා කරන්න පුතේ. දැන් මං අර ඔය විශේෂයෙන් ඔය පන්ති වලට සම්බන්ධ නොවිච්ච මුලින් ඉඳලා අත්හැරුණු ළමයිට පණිවිඩයක් දුන්නේ ගොඩක්ම ඔයාලා ගෲප් වශයෙන් හරි හදාගන්න කියලා. මොකද එතකොට එයාලට කතා කරන්න පුළුවන්. දැන් මේ ඉන්න හැමෝම ඉන්න පන්තිය තුල කතා කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ ළමයි. සමහර විටනවා අපිට ලැජ්ජා වෙන්න වෙයි. එහෙම මෝඩ අදහස් ඉතින්. ඒ වුණාට එහෙම කතා කරන්නේ නැහැ. නමුත් දැන් ඔයාලා දන්නම ළමයි 10 දෙනෙක් හිටපුවාම ඔයාලා ඉතින් හැමදාම ඉන්න සෙට් එකනේ. නෝන්ඩි වුණත් අවුලක් නැහැ කියලා ඉතින් කතා කරනවා. ඒ හින්දා එතකොට වැඩේ කරන්න ලේසි. ඒකයි ඒ වගේ අයට මං කිව්වේ එහෙම එකක් හදාගන්න ඒ අයට මම වෙනම ටයිම් එකක් හරි දීලා මේව කරගෙන යමු කියලා. ඉතින් ඒක හිතට ගන්න කොහොම හරි වැඩේ කරගන්නයි ඕන. හරි පුතේ ඊළඟ එහෙනම් මම යනවා මාතෘකාවට. දැන් ඔය අපි කතා කළේ පුතේ වැඩෙන පරිමාණානුකූල ඵලනේ. ඊළඟට ඔයාගේ ටියුට් එකේ නම් තියෙන ස්ථාවර එක ඊට කලින් මම මෙයා කතා කරලා ඉන්නවා. බලා ගන්න හැමෝම අඩුවන පරිමාණානුකූල ඵල. අඩුවන පරිමාණානුකූල ඵල එහෙම නැත්නම් හීනවන පරිමාණානුකූල ඵල. අඩුවන පරිමාණානුකූල ඵල. එහෙම නැත්නම් හීනවන පරිමාණානුකූල ඵල. මොකද්ද මේ කියන්නේ? පුතේ දැන් වැඩෙන පරිමාණානුකූල ඵලවලදී මම කියලා දුන්නේ යෙදවුම් වැඩි කරන වේගයට වඩා වැඩි වේගයකින් නිමවුම වැඩි වෙන අවස්ථාව. ඒ වැඩෙන පරිමාණානුකූල ඵල. එහෙනම් අඩුවන එහෙම නැත්නම් හීනවන පරිමාණානුකූල ඵල කියන්නේ මොනවද? හීනවන පරිමාණානුකූල ඵල කියන්නේ පුතේ යෙදවුම වැඩි කරන වේගයට වඩා අඩු වේගයකින් නම් නිමවුම වැඩි වෙන්නේ. යෙදවුම වැඩි වෙන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් නම් නිමවුම වැඩි වෙන්නේ. එතනදී ක්‍රියාත්මක වෙන්නේ අඩුවන පරිමාණානුකූල ඵල. දැන් අපි හිතමු යෙදවුම් 10%කින් වැඩි වෙනකොට නිමවුම වැඩි වෙන්නේ 5%කින් නම්. ඵලදාව අඩු වෙනවා. වේගය අඩුයි. ඒ කියන්නේ නිමවුම වැඩි වෙන වේගය අඩුයි. යෙදවුම වැඩි වෙන වේගයට වඩා නිමවුම වැඩි වෙන වේගය අඩුයි නම් එතන තියෙන්නේ අඩුවන පරිමාණානුකූල ඵල. දැන් ඔයාට මම කියලා දුන්නා වැඩි වෙන පරිමාණානුකූල ඵල ඇති වෙන්නේ පිරිමැසුම් හින්දා. ඒ කියන්නේ සුරු පරිමාණයේ සිට මහා පරිමාණය දක්වා ආයතනය වෙනස් වීම නිසා ඇතිවන වාසි හින්දා තමයි වැඩි වෙන පරිමාණානුකූල ඵල ඇති වුනේ.
ඒ වාසිවල තත්වයන් කීපයක් තමයි ඔය උද දැන් මේ හයක් අපි කියලා දුන්නේ. එහෙනම් මගේ පුතාලට හිතෙන්න ඕනේ මොනවද මේ හීනවන පරිමාණානුකූල ඵල එහෙම නැත්නම් අඩුවන පරිමාණානුකූල ඵල ඇති වෙන්න බලපාන හේතු වෙන්නේ මොනවද? පුතේ අඩුවන පරිමාණානුකූල ඵල ඇති වෙන්න බලපාන්නේ ආයතනයක් සුළු පරිමාණයේ ඉඳලා මහා පරිමාණයේ දක්වා වෙනස් වෙනකොට අවාසි සහගත තත්ත්වයන් නැති වෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැය වැඩි වෙන්න බලපාන හේතු ක්‍රියාත්මක වෙනවා. ඒවට අපි කියන්නේ පුතේ නොපිරිමැසුම් කියලා. දැන් අර වාසි සහගත තත්ත්වයන් වලටනේ අපි කිව්වේ පිරිමැසුම් කියලා. අවාසි සහගත තත්ත්වයන් වලට කියනවා පුතේ නොපිරිමැසුම් කියලා. ඒතර ආයතනයක පරිමාණය විශාල වීම නිසා ඇතිවන අවාසි සහගත තත්ත්වයන් නොපිරිමැසුම් මොනවද? අපි බලමු. ප්‍රධාන වශයෙන් ඔයාට පාඩම් කරන්න තියෙන නොපිරිමැසුම් තුනයි තියෙන්නේ. මෙන්න මේ තුන් දෙනා විතරයි අවාසි. ඉස්සලා අපි බලමු මොනවද කියලා. එකක් තමයි සේවක ආතතිය කියලා දෙන්නම්. සේවක ආතතිය. දෙවෙනි එක තමයි කලමනාකරන හා සම්බන්ධීකරණ ගැටලු. කලමනාකරන හා සම්බන්ධීකරණ ගැටලු. තුන්වෙනි එක සම්පත් හීනවීම. එහෙම නැත්නම් හිඟවීම පිළිබඳ ගැටලු. ඔය තුන විතරයි ඔය පුතාලාගෙන් විභාගෙට අහන්නේ. ඔයා දැනගන්න ඕන ඔය හේතු තුන විතරයි. දැන් මම මේ හේතු තුන කියලා දෙනවා. අහගෙන ඉන්න ඔයා හොඳ අවබෝධය. දැන් මොනවද මේ කියන්න යන්නේ? මේ කියන්න යන්නේ අඩුවන පරිමාණානුකූල ඵල ඇති වෙන්න බලපාන හේතු. එහෙම නැත්නම් පරිමාණානුකූල නොපිරිමැසුම්. එහෙමත් නැත්නම් ආයතනයක් සුළු පරිමාණයේ ඉඳලා මහා පරිමාණයේ දක්වා වෙනස් වෙනකොට ඇතිවන අවාසි මොනවද? පිරිවැය වැඩි වෙන්න බලපාන හේතු මොනවද? ඒවට තමයි කියන්නේ පුතේ නොපිරිමැසුම් කියලා. ඒ හේතු තුනක් තියෙනවා. පුතේ එකක් තමයි සේවක ආතතිය. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. කාට හරි නිකමට කියන්න පුළුවන් ද පන්ති ඉන්න කෙනෙකුට ආයතනයක් සුළු පරිමාණයේ ඉඳලා මහා පරිමාණයට වෙනස් වෙනකොට සේවකීන්ගේ ආතතිය වර්ධනය වෙනවා කියලා මම කියනවා. කියන්න පුළුවන් එහෙම කොහොමද වෙන්නේ කියලා. සේවක ආතතිය. ඔව් කියන්න බලන්න. සේවකයන්ට වැඩ වැඩි වෙනවා. එකක් හොඳ උත්තරයක්. සේවකීන්ගේ කාර්ය ප්‍රමාණය වර්ධනය වෙන්න පුළුවන්. අර සුළු පරිමාණයේ ඉන්නකොට තිබ්බ කාර්යයන්ට වඩා වැඩි කාර්ය ප්‍රමාණයක් සේවකයාගේ ඔලු ගෙඩියට වැටෙනවා. වෙන කොහොමද වෙන්නේ? එකම කාර්යයක දිගින් දිගටම නිරත වෙන නිසා අන්න ඒක හොඳ උත්තරයක්. මොකද්ද? එකම කාර්යය තුල දිගින් දිගටම නිරත වෙන්න වෙනවා. ඇයි පුතේ ශ්‍රම විභජනය වගේ දේවල් පටන් ගන්නවානේ මහා පරිමාණ වෙනකොට. එතකොට කාර්ය පිළිබඳ තියෙන රැකියා තෘප්තිය හීන වෙනවා. ලෙඩ රෝගය හැදෙනවා. නේද? එතකොට අන්න සේවකීන්ගේ ආතතිය. ඒ කියන්නේ ඒ අදාළ කාර්ය පිළිබඳ සේවකයාගේ තුල තියෙන උනන්දුව නැති වෙලා ආතතියක් ඇති වෙනවා. එපා වෙනවා රැකියාව. එතකොට පුතේ මොකද වෙන්නේ? ශ්‍රම ඵලදායීතාව පහළ වැටෙන්න බලනවා. ඒ තුලින් අන්න පිරිවැය ඉහළ යන්න බලනවා. එතකොට සේවක ආතතිය වර්ධනය වෙන ආකාරය මම ඔය කියලා දුන්නා. හේතු ගණනාවක් තියෙනවා. එකම කාර්යය තුල දිගින් දිගටම නියැලෙන්න වෙනවා. රැකියාව නැත්තම් කාර්ය ප්‍රමාණය හා වගකීම් ප්‍රමාණය එන්න වැඩි වෙනවා. එතකොට කාර්ය බහුල වෙනකොට සේවකයාගේ ආතතිය වර්ධනය වෙනවා. රැකියා තෘප්තිය හීන වෙනවා. ඒ තුලින් එයාගේ ඵලදායීතාවය එන්න අඩු වෙන්න බලනවා. එතකොට පුතේ අන්න අවාසි සහගත තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. දැන් නිකමට හිතන්න පුතා නිකන් දැන් ටෙලර් ෂොප් එකක වැඩට යනකොට ඉතින් ඔය කීප දෙනා ඉන්නේ පොඩි වැඩක් කරගත්ත ෂේප් එකේ හිටියා. දැන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක බලන්නකො යාට දෙනවා ටාගට් එකක්. උදේ ගියපුවාම යාට දීපු ටාගට් එක ඉවර කරනකම් මනුස්සයා මැරීගෙන වැඩ. පුදුම වගකීමක් තියෙන. නේද? එතකොට එකම කාර්යය තුල දිගින් දිගට නියැලෙනකොට ඔන්න සමහරට වෘත්තීය රෝගාබාධ වලට මුහුණ දෙන්න වෙනවා. එහෙම ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. නේද? එතකොට රැකියා තෘප්තිය අහිමි වෙලා
සේවක ආතතිය වර්ධනය වෙන්න පුළුවන්. එතකොට සේවක ආතතිය වැඩිවීම අන්න මේ හීනවන ඵල ක්‍රියාත්මක වෙන්න හේතුවක්. එහෙම නැත්නම් අඩුවන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක වෙන්න බලපාන හේතුවක් වෙනවා. පැහැදිලිද පුතේ? හරි ඊළඟ දෙවෙනි එක අපි බලමු. කලමනාකරණ හා සම්බන්ධීකරණ ගැටලු. කලමනාකරණ හා සම්බන්ධීකරණ ගැටලු මතුවෙනවා. කොහොමද එහෙම වෙන්නේ? දැන් අපි කියනවා සුළු පරිමාණ තත්ත්වයේ ඉඳලා මහා පරිමාණ තත්ත්වයේ දක්වා විකාශනය වෙද්දී කලමනාකරණ හා සම්බන්ධීකරණ ගැටලු මතුවෙනවා. හා කවුරු හරි කියන්න බාන්න කොහොමද එන්නේ වෙන්නේ කියලා? කොහොමද එහෙම වෙන්න පුළුවන්? ඒකේ ඉන්න පිරිස වැඩි වෙනකොට කළමනාකරණය දුෂ්කර වෙනවා. එකක් පිරිස් බලය වැඩි වෙනකොට ඔන්න සේවක කළමනාකරණ පිළිබඳ ගැටලු වෙනවා. තව මොනවද වෙන්නේ? හරි. අපි මෙහෙම හිතමුකෝ. දැන් පුතේ සිල්ලර කඩයක් කළමනාකරණය කරන්න ඒකේ වැඩපිළිවෙල හදාගන්න ගිණුම් කටයුතු කරන්න බඩු ටික විකුණ ගන්න විවිලට ගන්න මහා ලොකු දැනුමක් ඕනේද බලන්නකෝ. දැන් ගමේ සිල්ලර මුදලාලි උපාධිධාරියෙක් නෙවෙයිනේ පුතා. එයා මහා ලොකු ගණකාධිකාරීවරයෙකුත් නෙවෙයිනේ. ඒවට එයාගේ සුළු පරිමාණ බිස්නස් එක කරගෙන යන්න එයා ඉගෙන ගත්ත එයා ඒ වෙළඳ කටයුතු වලින් ගත්ත ප්‍රායෝගික දැනුම ප්‍රමාණවත්. කොල කෑල්ලක හරි ලියාගෙන මිනිහා මැච් එක ගහගෙන යනවා. ඔයාට ඒක පේනවනේ. හැබැයි ඔයා බැලුවොත් එහෙම ඔය සිල්ලර කඩේම පුට් සිටියක් බවට නැත්නම් අපි හිතමු සුපර් මාකට් එකක් බවට පත් වුණා. නගර කීපයක, දිස්ත්‍රික්ක කීපයක, රට පුරා නැත්නම් අපනයන වෙළඳාමට පවා විකාශනය වෙච්ච මහා පරිමාණ ආයතනයක් බවට පත් වුනහම ඔය කියන සිල්ලර මුදලාලිට ඔය ඔක්කොම කරන්න පුළුවන්ද? බෑ. මොකද එයාගේ දැනුම මදි. සමහරට එයාට බැංකුත් එක්ක ගනුදෙනු කරන්න තේරෙන්නේ නැහැ. චෙක්පත් ආශ්‍රිත ගනුදෙනු, ණයපත් ආශ්‍රිත ගනුදෙනු, හරපත් ආශ්‍රිත ගනුදෙනු. ඊට පස්සේ මූල්‍යමය අවශ්‍යතා, නෛතික අවශ්‍යතා සපුරන්න වෙනවා ගිණුම් කරන කටයුතු. ඔඩිටර්ස් නැත්නම් විගණන කටයුතු වලට එනකොට ඒවා සකස් කරන්න වෙනවා, ලියවිලි බදු ගෙවීම් ගණනය කිරීම ඒවා කරන්න වෙනවා. එතකොට මේ මහා පරිමාණ ආයතන වලට තමයි මේ ඔක්කොම සම්බන්ධ වෙන්නේ. නේද? එතකොට සේවක කළමනාකරණේ සමාජ සේවක නීති රීති අනපනත් දැනගෙන ඉන්න ඕන. එයාලගේ සේවක සමාජ ආරක්ෂණ කටයුතු ආර්ථ සාධක අරමුදල්, බාරකාර අරමුදල් ඒවා ගෙවීම් කරන්න වෙනවා. ඒවා ගණනය කරන්න වෙනවා. ඒවට වෙනම ගිණුම් පවත්වාගෙන යන්න වෙනවා. ලොකු දේවල්. ඊළඟට ආරක්ෂණ කටයුතු, සිකියුරිටි සර්විස් එකක්, ඊට පස්සේ රක්ෂණ කටයුතු නේද? බාන්නකො ආයතනයක් කරගෙන යන එක වෙනම දැනුමක් තියෙන්න ඕන. ඒක කරගෙන යන්න බෑ ඊට පස්සේ. දැන් ඔය ඩඩ්ලි මුදලාලිගේ මහා පරිමාණ ව්‍යාපාරය එයා නෙමෙයි කළමනාකරණය කරන්නේ. එයා ගාව ඉන්නවා හොඳ බුද්ධිමත් උගත් කළමනාකරු, වෛද්‍යවරු, ඉංජිනේරුවරු, නීතිඥවරු ඒ සියලු දෙනාම ඉන්නවා එයා යටතේ. වරලත් ගණකාධිකාරීවරු විශාල පිරිසක් ඇති. පඩිගෙවාගෙන. ඉතින් එයාලා තමයි මේක දැන් රන් කරගෙන යන්නේ. සුළු පරිමාණ තැනදී ඒක අල්ලගෙන යන්න පුළුවන්. හැබැයි ඒක මහා පරිමාණ වුණාම ඒ කළමනාකරන දැනුම ප්‍රමාණවත් වෙන්නේ නැහැ ආයතනයේ විධිමත්ව කරගෙන යන්න. අන්න එතනදී අවාසි සහගත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි සම්පත් හීනවීම නැත්තම් සම්පත් හිඟවීම පිළිබඳ ගැටලුව. පුතේ ඒකෙන් අදහස් වෙන්නේ මෙහෙමයි. දැන් හිඟකම කියන එක කොහොමද තියෙනවා. නැත්තම් ඔයා හිතයි මේ මහා පරිමාණ ආයතන වලට විතරයි හිඟකම තියෙන්නේ කියලා. නෑනේ, අපි දන්නවා හිඟකම කියන්නේ විශ්ව සාධාරණ ගැටලුවක්. ඒක සුළු පරිමාණ වුණත් මහා පරිමාණ වුණත් තියෙන ප්‍රශ්නයක්. මම මෙතනදී කියන්නේ ඒක නෙවෙයි. දැන් ආයතනයක් සුළු පරිමාණ තත්වයේ ඉඳලා මහා පරිමාණ තත්වයේ දක්වා විකාශනය වුණාම සම්පත්වල අවශ්‍යතාවයේ පිළිබඳව තියෙන මේ ගැටලුව වැඩි. ඒ කියන්නේ සම්පත් අවශ්‍යතාවයේ එන්න වර්ධනය වෙනවා. එතකොට Tamanට තියෙන සම්පත් වලින් ව්‍යාපාරය කරගෙන යන්න බැරි වෙනවා. නේද? සමහරට දැන් ඔයා හිතන්නකෝ අපි සිල්ලර කඩේ පොඩියට කරගෙන යද්දි පාකින් වාහන පාකින් එකක් එහෙම ඕනේ. මොකද මේ මහා ලොකු මේ පිරිසක් ඇවිල්ලා ඒකේ බඩු ගන්න එන්නේ නැහැ. බයිසිකල් කට්ටක් නවත්ත ගන්න තිබ්බනම් ඇති. එහෙමනේ නේද? හැබැයි ඔයා හිතන්නකෝ සුපර් මාකට් එකක් කළා කියලා. ඒකේ බිස්නස් එක ගෙනියනවා නම් අපිට කාර් පාකින් එකක් වෙනම දාගන්න වෙනවා. නැත්තම් වෙනම ඉඩමක් හයර් කරලා හරි ගන්න වෙනවා. නැත්තම් මිනිස්සු එන්නේ නැහැ. සුපර් මාකට් එකකට මේ පුට් සයිකල් කාර්යය වෙන්නේ නැහැ නේද? සමහර වැඩගත් ක්‍රවුඩ් එකක් එන්නේ.
පොස්ට් ක්‍රවුඩ් එකක් එන්නේ. ඒකට එයාලට සර්විස් එක දෙන්න නම් අපි ඒ තැන හදන්න ඕනේ විදියට. නේද? ඔයා දැකලා ඇති දැන් බලන්නකො සුපර් මාකට් එකක් ඉස්සරහා පාකින් එකක් අනිවාර්යෙන් තියෙනවා. එතන විශාල ඉඩ ප්‍රමාණයක්. තමාට ඒකේ රෙන්ට් එක විතරක් මාසෙක රුපියල් ලක්ෂ 2-3ක් ඒ පාකින් එකේ රෙන්ට් එක. ඒත් ඒක ගන්න වෙනවා ඒ අවදානම. මොකද එහෙම නැත්තම් කස්ටමර් එන්නේ නැහැ. ඒක බලන්න සම්පත් අවශ්‍යතාවය වැඩි. ඒක සම්පත් හීනවීම, හිඟවීම පිළිබඳ ගැටලුව වර්ධනය වෙනවා. ආන් ඒ තුලින් මොකද වෙන්නේ? නොපිරිමැසු අවාසි සහගත තත්වයන් හට ගන්න පුළුවන්. පුතේ එතකොට ඔන්න මම දැන් ඔයාලට කියලා දුන්නේ පරිමාණානුකූල නොපිරිමැසුම් හේතුවෙන් හීනවන පරිමාණානුකූල ඵල ඇති වෙන්න අවස්ථාවක් එනවා. ඒ කියන්නේ ආයතනයක දිගු කාලයේදී සියලු යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් නම් නිමවුම වර්ධනය වෙන්නේ. එතනදී ක්‍රියාත්මක වෙන්නේ හීනවන පරිමාණානුකූල ඵල, එහෙම නැත්නම් අඩුවන පරිමාණානුකූල ඵල. එතකොට මේ පරිමාණානුකූල ඵල අඩුවන තත්වයට ප්‍රධානම හේතුව තමයි නොපිරිමැසුම් පවතින තත්වය. නොපිරිමැසුම් කියලා අපි අදහස් කළේ මෙන්න මේ කියන කාරණා හින්දා නිෂ්පාදනයේ ඒකක පිරිවැය ඉහළ යන්න බලපාන හේතු. එකක් තමයි සේවක ආතතිය පිළිබඳ ගැටලුව. සේවක ආතතිය වර්ධනය වෙනවා මහා පරිමාණ වෙනකොට. ඊළඟ එක්කනට අපි කිව්වා කළමනාකරණ හා සම්බන්ධීකරණ ගැටලු මතුවෙන්න පුළුවන්. ඊළඟට අපි කිව්වා සම්පත් හීනවීම නැත්නම් සම්පත් හිඟවීම පිළිබඳ ප්‍රශ්නය වර්ධනය වෙන්න පුළුවන්. ඒ තුලින් ආයතනයක් දිගු කාලයේදී අඩුවන පරිමාණානුකූල ඵල වලට මුහුණ දෙන තත්ත්වයක් තියෙනවා කියන එක තමයි ඉගෙන ගත්තේ. හරි, අපි ඉස්සෙල්ලා ඒ කොටස ඉවර කරලා ඉමු. පුතේ පිටු අංක 13ට එන්න හැමෝම 13 පහළ තියෙනවා මාතෘකාව හීනවන පරිමාණානුකූල ඵල. එහෙම නැත්නම් අඩුවන පරිමාණානුකූල ඵල. දිගු කාලයේදී සියලු යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් නිමවුම වර්ධනය වේ නම් අඩුවන පරිමාණානුකූල ඵල හටගනී. අන්න ඒ ටිකට ඉරි ගහ ගන්න. highlight පාරක් දා ගන්න. මොකද ඒව තමයි අහන්නේ. මම ආයෙ කියනවා දිගු කාලයේදී සියලු යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් නිමවුම වර්ධනය වේ නම් අඩුවන පරිමාණානුකූල ඵල හටගනී කියන එකට ඉරි ගහ ගන්න. ඊළඟට කියනවා නැතහොත් ආයතනයේ පරිමාණය වැඩි කිරීමේදී මුළු නිමවුමට අලුතින් එකතු වන භෞතික නිමවුම් ප්‍රමාණය ඊට වඩා අඩු අනුපාතයකින් ඉහළ යාමයි. ඒ කියන්නේ අර සාධක වෙනස් කරන අනුපාතයට වඩා අඩු අනුපාතයකින් තමයි නිමවුම වර්ධනය වෙන්නේ. හීනවන පරිමාණානුකූල ඵල ඇතිවීමට හේතු තුනක් තියෙනවානේ. පළවෙනි හේතුව ලියා ගන්න පුතේ. සම්පත් හීනවීම පිළිබඳ ගැටලුව. සම්පත් හීනවීම නැත්නම් හිඟවීම පිළිබඳ ගැටලුව. සම්පත් හීනවීම එහෙම නැත්නම් හිඟවීම පිළිබඳ ගැටලුව. බලන්න එතන කියන දේ හොඳට. නිෂ්පාදන ආයතන පරිමාණයෙන් විශාල වීමේදී වැඩි යෙදවුම් ප්‍රමාණයක්ද අවශ්‍ය වේ. එහෙත් යෙදවුම් වල සැපයුම් සීමා සහිත බැවින් යෙදවුම් මිල ඉහළ ගොස් නිෂ්පාදන පිරිවැය වැඩි වේ. එවිට සාමාන්‍ය පිරිවැය අඩු වී නැත්නම් සාමාන්‍ය පිරිවැය වැඩි වී වෙන්න ඕන. පුතේ උතන පොඩි වැරද්දක් වෙලා තිනවා. එවිට සාමාන්‍ය පිරිවැය වැඩි වී අඩුවන ඵල ඇති වේ. ඵලදාව තමයි අඩු වෙන්නේ, පිරිවැය වැඩි වෙනවා. සාමාන්‍ය පිරිවැය කියන්නේ පුතේ උතන ඒකක පිරිවැය. අපි ඉදිරියේදී කියලා දෙනවා ගණනය කරන විදිය. හරි, ඔන්න සම්පත් හීන වෙනකොට මොකද වෙන්නේ ඇත්තටම? සම්පත් වල සැපයීම අඩු වෙන්න මිල ඉහළ යනවනේ පුතේ. දැන් උදාහරණයක් නගරාසන්නව තියෙන ඉඩමක දැන් පාකින් ප්ලේස් එකක් ගන්න ගියපුවාම ඊටාම හිඟයක්නේ තියෙන්නේ නේද? නගරේ පාකින් එකක් ගන්නවා කියන්නේ ලොකු අර්බුදයක්. එතකොට පුතේ මොකද වෙන්නේ? විශාල මුදලක් යට කරන්න වෙනවා ඒ ඉඩම් කෑල්ල ගන්න.
දැන් ඔයාලා දැකලා ඇති කොළඹ පරිසරය තුල පුතේ වාහනයක් පාකින් කරන්න රුපියල් 100ක් විතර ගන්නවා ටිකට් එකක්. හිතන්නකෝ ඒක විනාඩි 20ද 30ද දැම්මනම් රුපියල් 100ක ටිකට් එකක් ගත්තා. ඒ වගේ වාහන කීයක් දානව ඇද්ද කියලා හිතන්නකෝ දවසකට. නිකන් දල වශයෙන් හිතන්නකෝ සමහර මිනිස්සු ඉන්නවා පුතේ මොනවත් කරන්නේ නැහැ මිනිස්සු රස්සාවක්. මේ නිකන් ඉඩමක් තියෙනවා මේ කම්බි වැටවල් 4-5ක් ගහගත්තා. ඊට පස්සේ ඉස්සරහින් බංකුව ඇඩ්‍රස් එකක් තියාගෙන එතන ඉන්න තැන හොඳ කුටියක් හදාගත්තා. මිනිහා පාකින් එකක් කරගෙන යනවා. වාහන පාකින් එකට දාලා ඉතින් වාහන දවසකට වාහන 1000 2000ක් වුවමාරු වෙනවා. ඒ කියන්නේ දානවා ගන්නවා ආයෙ දානවා සමහරට වාහන 1000ක් ගියා කියන්නකෝ. රුපියල් 100ක් ගත්ත කියන්නකෝ. ඉතින් ළමයි එතනම ලක්ෂ කීයද? ලක්ෂයක් එනවා එක දවසක ඉන්කම් එක විතර. එක දවසක ඉන්කම් එක ලක්ෂයයි මේ නිකම් පාකින් එකක් තියාගෙන ඉඩමක් තියාගෙන ඔහි ඉන්නවා පුටුවක් තියාගෙන. මිනිහාගේ මාසික ආදායම ලක්ෂ 30යි. කොහොමද සිද්ධියනේ? ඒකයි පුතා කියන්නේ. ඉතින් ඒක පිනට ලැබිණු ඉඩන්නේ. ඒ වගේ පැතිවල ඔයා බලන්නකෝ ගොඩාක් මැච් එකක් ගහගෙන යනවා මිනිස්සු. දැන් ඉතින් මේ පොළොන්නරුව හිඟුරක්ගොඩ මැදිරිගිරිය වෙන්න පුළුවන්. ඒවත් නාගරිකකරණය වීමත් එක්කලා සමහරට ඉදිරියේදී පාකින් ප්ලේස් නම් මම දන්නේ ඉදිරියේදී තින් නගර ආසන්නව තියෙන ඉඩම් වල මිල ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ඒකට මේ ඉඩමක් හරි අරගෙන දාගත්ත මිනිස්සෙකුට ලොකු ගාණකට කුලියට දෙන්න පුළුවන් අනාගතේ. නේ? ඒව තමයි ඉන්වෙස්ට්මන්ට්. අපි දකින්න නැති දැන් සමහර මිනිස්සු හිතන්නේ බැංකුවේ සල්ලි ටිකක් දාගත්තාම මහා ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා. ඒක තමයි අපේ දැනුම. ඒක එක්කනාගේ තියෙන දැනුම් මට්ටම තමයි. නේද? ඒ වුණාට ඊට වඩා එහා ගිහිල්ලා දැන් ගොඩාක් ළමයි තරුණ ළමයි තරුණ තරුණියෝ තමයි ගොඩක්ම ඉන්වෙස්ට්මන්ට් හොඳටම කරගෙන යන්නේ. මොකද එයාලා අර උගත් නැත්තම් දැනුමත් එක්කලා එයාලා යොදා ගන්න මේ ආයෝජන මාර්ග අර පරණ අයට වඩා වෙනස්. තාම සාර්ථකව ආයෝජන කරගෙන යනවා. හරි ඒවා අපි වෙනම කතා කරමු. පිටු අංක 14 දෙවෙනි කොටසට එන්න පුතේ. ඒකේ ලියා ගන්න සේවක ආතතිය වර්ධනය වීම. සේවක ආතතිය වර්ධනය වීම. සේවක ආතතිය වර්ධනය වීම. හරි බලන්න එතන කියන දේ ආතතිය යනු එකම කාර්යයක දිගටම නියැලීම නිසා කාලාන්තරයකට පසුව ඒ පිළිබඳ කෙනෙකුගේ උනන්දුව ආශාව තෘප්තිය හීන වී යාමෙන් ඵලදායීතාවයේද ක්‍රමයෙන් අඩු වී යාමයි. ඒ කියන්නේ ඇත්තටම වෙන්නේ නේ. ඒ කියන්නේ එකම දේ දිගින් දිගටම කරද්දි පුතේ ඇත්තටම නීරස වෙනවා. නේද? අපි හැම දිනාටම එහෙම තමයි. දැන් ඔයා හිතන්නකෝ මම මේ පාඩම තව ටිකකින් ආයෙත් උගන්වනවා. ওই විදිහටම උගන්වනවා කියලා හිතන්න. ආයෙත් තව පන්තික ආයෙත් උගන්වනවා ওই විදිහට. සමහරට එන්නේ නීරස වෙනවානේ. ඇයි? එකම දේනේ මේ කරගෙන යන්නේ. දැන් අපිටම ඊළඟ ලෙසන් එක කරන්න තියෙන වෙන පාඩමක් කියලා. එතකොට පොඩි විවිධත්වයක් තියෙනවා. මේ දැන් මම මේ පන්තියේ වුණාම 2021 ළමයිට පාඩමක් කරන්න තියෙනවා. ඒතර ඒකම නෙවෙයිනේ කරන්නේ. ඒ ළමයිට කරන්නේ අවසාන පාඩම දැන් කරන්නේ. ඒ කියන්නේ 12 වෙනි පාඩම සාකච්ඡා කරන්නේ. ඒතර ඒ ළමයිගේ සිලබස් එක මේ සතින් දෙකෙන් ඉවරයි. ඊට පස්සේ එයාලට රිවිෂන් උයි තියරි මේ පේපර් උයි විතරයි කරන්න තියෙන්නේ. සැප්තැම්බර් විභාගෙ තිබ්බොත් නේද ඔක්තෝබර් විභාගෙ නොවැම්බර්නේ දැන් තියෙනවා කියන්නේ. තිබ්බොත් එහෙමයි නැත්නම් ඉතින් තවත් කාලයක් පේපර් රිවිෂන් තමයි කරන්න තියෙන්නේ. දැන් තියෙන තත්ත්වය අනුව අපි දන්නේ නැහැ තියෙයිද නැද්ද කියලා. තාම මොකද ඉස්කෝලේ පටන් ගන්නවත් මොනවටවත් නිශ්චිත දිනයක් නැහැ. ඒකයි මම ඔයාලට කියන්නේ මේ වගේ අත්හරින්න එපා. අත්හැරියොත් පුතා හැම දෙයක්ම අත්හැරලා යනවා. ආය ඔයා නිකන් මුල අර O level මට්ටමටත් එහා ගියපු ළමයි බවට පත් වෙනවා. එහෙනම් හැම වෙලෙම ටච් එකේ ඉන්න. එහෙම නැත්නම් ඔයා විනාශ වෙයි අපරාධේ අර නිතරංගයෙන් දිනන්න තියෙන අවස්ථාවක් නැති වෙගෙන යන්නේ. පින ඇති කරගන්න අල්ලගෙන ඉන්න. ගැටලු තියෙනවා අපි දන්නවා ෆෝන් එකක් දිහා බලාගෙන ඉන්න කියපුවහම දැන් ඔයා මන් දිහා මල්ල පැනලා බලාගෙන ඇතිනේ. නේ? ඒ වගේම තමයි ඔයාට වගේම තමයි මට. දැන් ඔයත් ඔය තනියෙන් ඔතෙන් වෙලා ඉන්න මාත් මේ කාමරයක් ඇතුලේ තනියෙන් ඉඳගෙන ඔයාට උගන්වනවා මේ. මං හිතාගෙන ඉන්නවා ඔයා මේ බලාගෙන ඉන්නේ මන් දිහා කියලා හිතාගෙන මං උගන්වනවා. නේ? එතකොට මම කරන කාර්යයත් ඊටාම අපහසුයි. මම මෙතන රංගපාන්නනේ වෙලා තියෙන්නේ. නේ? ඉතින් ඒ නිසා මේ හොඳ නළුවෙක් වෙන්න පුළුවන් මට ඉදිරියේ.
ඉතින් ඒ වගේ ඔයාට අපහසුයි කියලා මම දන්නවා. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ පුතේ. අපි මේ අපි කරගත්ත දෙයක් නෙවෙයිනේ. ලෝකෙම මේ ඉරණමට මුණ දීලා ඉන්නවනම් අපි මොනවා හරි ක්‍රමයකට මේක දිනන්නත් එපානේ. ඒ හින්දා අපි දෙකොල්ල සුහදශීලීව ගනුදෙනු කරගෙන යමු. මාත් එක්ක තරහ වෙලා හරියන්නේ නැහැ. හරි? right. හරි එහෙනම් අපි තුන්වෙනි එක ලියා ගන්න පුතේ. තුන්වෙනි එක ලියා ගන්න කලමනාකරන හා සම්බන්ධීකරණ ගැටලු කලමනාකරන හා සම්බන්ධීකරණ ගැටලු වර්ධනය වීම කලමනාකරන හා සම්බන්ධීකරණ ගැටලු වර්ධනය වීම පුතාලට මම ඒක පැහැදිලි කළා බලන්න එතන කියන දේ ආයතන විශාලවත්ම කලමනාකරුවන්ගේ කාර්යභාරය හා වගකීම් වැඩිවන අතර ව්‍යවසායකත්ව සම්බන්ධීකරණ හා තොරතුරු හුවමාරුව නිසියාකාරව සිදු නොවීම හේතුවෙන් පරිපාලනය හා කාර්යක්ෂමතාව පිළිබඳ ගැටලු ඇතිවේ. පුතාලට තේරෙන්න ඕන. ඒ කියන්නේ මහා පරිමාණ වෙනකොට ආයතනයේ විශාල වෙනකොට කළමනාකරුවන්ගේ කාර්යභාරය වගකීම් වැඩි වෙනවා. ඊට අර සුළු පරිමාණ ආයතනයේ කළමනාකරණය කරගත්ත අයට ඒක නැවත කරගෙන යන්න නැත්නම් මහා පරිමාණ ආයතනයක් කළමනාකරණය කිරීම පිළිබඳ දැනුම අඩුයි. ඉතල සුළු පරිමාණ තත්ත්වයේ හිටපු කෙනා තේරුම් ගන්න ඕනේ Tamanට දැන් දැනුම ප්‍රමාණවත් නැහැ. ඒ හින්දා හොඳ ඉගෙනගත්ත මිනිස්සු ටිකක් පඩි ගෙවලා හරි මෙතෙන්ට ගන්න ඕනේ කියලා. ආන් එහෙම තේරිච්ච මිනිස්සු ආයතන සාර්ථකව කරගෙන යනවා. අර පඬිතකමෙන් තමන්ම තමයි මේ තීරණ ගන්න ඕනේ අනිත් උන්ට දෙන්න ඕනේ නැහැ කියලා හිතන මිනිස්සුන්ගේ ව්‍යාපාර බිඳ වැටලයි තියෙන්නේ. ඒ නිසා තමන්ට මහා පරිමාණ වෙනකොට සැලකිය යුතු වියදමක් දරන්න වෙනවා පුතේ බුද්ධිමත් මිනිස්සු තමන් ගාවට ගන්න. ඉතින් ඒකයි දෙකක් නෑ ගන්න වෙනවා. මොකද එහෙම නැති වුණොත් ආයතනයේ තිබ්බු තත්ත්වෙන් පල්ලෙහාට කඩාගෙන වැටෙනවා ශනිකව නේද? ඒක වළක්ව ගන්න නම් අනිවාර්යෙන් අපිට සිද්ධ වෙනවා උගත්තා බුද්ධිමත් ශ්‍රම බලකායක් අපි ගාව රඳව ගන්න. ඒකට පිරිවැයක් දරන්න වෙනවා. හරි. ඔන්න ඒක ඉවරයි. අපි එතන තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න කලින් 13 වෙනි පිටුවේ තව එකක් අපි නතර කළා එතන ස්ථාවර පරිමාණානුකූල ඵල. මම ඉස්සලා කියලා දෙන්නම්කෝ. පුතේ දැන් මේ රටාව අඳුරගත්තා නම් ඔයා දැන් මේක කියන්න පුළුවන්. වැඩෙන පරිමාණානුකූල ඵල කිව්වේ මොකද්ද? යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමෝම වර්ධනය කිරීම. යෙදවුම් වැඩි වන වේගයට වඩා වැඩි වේගයෙන් නිමෝම වැඩි වෙනවා නම් වැඩි වන පරිමාණානුකූල ඵල. අඩු වන පරිමාණානුකූල ඵල කිව්වේ මොකද්ද? යෙදවුම වැඩි වන වේගයට වඩා අඩු වේගයෙන් නම් නිමෝම වර්ධනය වෙන්නේ. එතන තියෙන්නේ අඩු වන පරිමාණානුකූල ඵල. එහෙනම් ස්ථාවර පරිමාණානුකූල ඵල කියන්නේ මොකක් වෙන්න ඕන? ස්ථාවර පරිමාණානුකූල ඵල කියන්නේ පුතේ යෙදවුම වැඩි වන වේගයට සමාන වේගයෙන් නිමෝම වර්ධනය වෙනවා නම් එතන තියෙන්නේ ස්ථාවර පරිමාණානුකූල ඵල. එච්චරයි. එතකොට දැන් වැඩෙන පරිමාණානුකූල ඵල ඇති උනේ පිරිමැසුම් හින්දා. අර වාසි නිසා. අඩුවන පරිමාණානුකූල ඵල ඇති උනේ නොපිරිමැසුම් නිසා. අර අවාසි නිසා. එහෙනම් ස්ථාවර පරිමාණානුකූල ඵල ඇති වෙන්නේ මොකක් හින්දාද? නොපිරිමැසුම් සහ පිරිමැසුම් එක හා සමානව තියෙද්දි. වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා එකම විදිහට. එතකොට ඵලදාව ස්ථාවර වෙනවා. ඒක තමයි අපේ කතාව. එහෙනම් බලා ගන්නකො එතන කියන දේ 13 වෙනි පිටුවේ. ස්ථාවර පරිමාණානුකූල ඵල ඉදි ගහ ගන්න අවශ්‍ය තැන්වල දිගු කාලයේදී සියලුම යෙදවුම් වෙනස් කළ ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් නිමෝම වර්ධනය වේ නම් ස්ථාවර පරිමාණානුකූල ඵල හටගනී. නැතහොත් ආයතනයේ ප්‍රමාණය කිසියම් අනුපාතයකින් වැඩි කිරීමේදී මුළු නිමවුමට අලුතින් එකතු වන භෞතික ප්‍රමාණයද
එම අනුපාතයෙන්ම ඉහළ යාමයි. ඒ කියන්නේ යෙදවුම් වෙනස් වන අනුපාතයට සමාන අනුපාතයකින්ම නිමවුම වෙනස් වෙනවා නම් අන්න එතනදී ක්‍රියාත්මක වෙන්නේ පුතේ ස්ථාවර පරිමාණානුකූල ඵල. ස්ථාවර පරිමාණානුකූල ඵල තමයි ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි මම පුතාලා දැන් එන්න පිටු අංක 14ට අහපව්. පිටු අංක 14 ඔයාට තේරෙනවා ඇති ප්‍රශ්නයක් අහලා තිනවා මෙහෙම. මොකද්ද ප්‍රශ්නේ? හීනවන ඵල සහ අඩුවන පරිමාණානුකූල ඵල අතර වෙනසක් ඇතනම් එම වෙනස සඳහන් කරන්න. පුතේ ලකුණු 4ක ප්‍රශ්නයක් විභාග ප්‍රශ්නයක් ඔය මන් දීලා තියෙන්නේ. හීනවන ඵල හා අඩුවන පරිමාණානුකූල ඵල අතර වෙනසක් ඇතනම් එම වෙනස සඳහන් කරන්න. හරි. උත්තරේ දාන්න ළමයි ඇති මෙතන. මට ඉස්සරලාම කියන්න හීනවන ඵල සහ අඩුවන පරිමාණානුකූල ඵල අතර වෙනසක් තියෙනවාද නැද්ද? තියෙනවා. මොකක්ද වෙනස? මොකක්ද තියෙන වෙනස? ඔව් කියමු බලන්න. හීනවන ඵල හටගන්නේ කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේ වැඩි අඩුවන පරිමාණානුකූල වැඩි දීර්ඝ කාල නිෂ්පාදන ක්‍රියාවලිය. ඒක එක වෙනසක්. දැන් ඔන්න මූලික දේ තේරුම් ගත්ත එක් ගැන සතුටුයි. මම හිතනවා අනිත් අයත් එහෙම තේරුම්ගෙන ඇති කියලා. පුතේ දැන් හැමදාම පන්තිය තුල කතා කරන පිරිසක් ඉන්නවා. ඒ අය විතරයි කතා කරන්නේ. මම විශ්වාස කරනවා පුතේ ඔයා ඉගෙන ගන්නවා වගේම හැම වෙලෙම ෆෝවර්ඩ් වෙන්න. ඉදිරියට යන්න ඉගෙන ගන්න. නැත්තම් අනාගතයේ පුතේ අනිත් අය අභිබවා ඔයා හැම වෙලෙම පස්සට තමයි ගිහිල්ලා තියෙන්නේ. එන හැම වෙලෙම Taman දන්නවනම් නොපැකිලිව ඒක ඉදිරිපත් කරන්න. නොදන්නවනම් කටවාහන හිටියට කමක් නැහැ. Taman දන්නවනම් ඒක කියන්නේ ඒක වැරදුනා කියලා ප්‍රශ්නයක්වත් නැහැ. මොකද ওই පන්ති ඉන්න හැමෝම දන්නෙත් නැහැ නේද? දන්නේ නැති හින්දා ඉගෙන ගන්නෙ. ඒතර ඔයා කතා කරපුවාම ඔයාව මට දැනෙනවා. ඔයාව මට හයිලයිට් වෙනවා. ඒතර මම දන්නවා මේ උනන්දුවෙන් ඉන්න ළමයි ටිකක් ඉන්නේ කියලා. ඒ හින්දා හැම වෙලෙම උත්සාහ කරන්න යමක් ඉදිරිපත් කරන්න. ඒකේ මගේ ගැටලුවක් නැහැ. වැරදෙනවා තමයි. දැන් සමහරුන් කතා කළා කියලා ඔක්කොම හරියට කියන්නේ නැහැ. ඉතින් ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි ළමයි කියන්නේ. ඒ වුණාට අර ටිකක් කතා බහ කරලා ඉන්න. එතකොට මේ පන්තියේ හරි ගෝ එකක් තියෙනවා. පොඩි ක්වික් එකක් තියෙනවා. නේද? පොඩි උනන්දුවකින් කරගෙන යන්න පුළුවන්. හරි. එයාලා කිව්ව කතාව තමයි වෙනසක් තියෙනවා ඇත්තටම. හීනවන ඵල සහ අඩුවන පරිමාණානුකූල ඵල කියන්නේ සංකල්ප දෙකක්. පුතේ හීනවන ඵල කියන එක ඇති වෙන්නේ කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල. අඩුවන පරිමාණානුකූල ඵල හටගන්නේ දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල. හීනවන ඵල කියලා කියන්නේ කෙටි කාලයේදී ස්ථාවර සාධක සමග විචල්්‍ය සාධක පමණක් වෙනස් කරමින් නිෂ්පාදනයේ නිරත වන විට එක්තරා අවස්ථාවකින් පසු විචල්්‍ය සාධකයේ සාමාන්‍ය ඵලදාව හා ආන්තික ඵලදාව ක්‍රමයෙන් පහළ යන తත්වය. ඒක ඇති වෙන්න බලපාන්නේ කෙටි කාලයේදී නිෂ්පාදන ක්‍රියාවලිය තුල තියෙන සංරෝධක හේතුයි. ඒ කියන්නේ ආයතනයේට ඍසි පරිදි ස්ථාවර සාධක වෙනස් කරන්න බැරි වීම හින්දා තමයි හීනවන ඵල කියන தത്വයට මූණ දෙන්න වෙන්නේ. හැබැයි අඩුවන පරිමාණානුකූල ඵල කියන්නේ පුතේ දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ தത്വයක්. එතනදී අපි අඩුවන පරිමාණානුකූල ඵල කියලා කියන්නේ දිගු කාලයේදී ආයතනයක සියලු යෙදවුම් වැඩිවන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් මුළු ඵලදාව වැඩි වෙනවා නම් එතනදී ක්‍රියාත්මක වෙන්නේ අඩුවන පරිමාණානුකූල ඵල. දිගු කාලයේදී ආයතනයක නොපිරිමැසුම් හේතුවෙන් තමයි අඩුවන පරිමාණානුකූල ඵල හටගන්නේ. ඒකට බලපාන හේතු වෙන්නේ මේ සේවක ආතතිය, කළමනාකරණ හා සම්බන්ධීකරණ ගැටලු, සම්පත් හීන වීම පිළිබඳ
ගැටලුව තමයි ඒකට බලපාන. අපි දැන් මේ ඉවර කළා විතරයි ඒ සංකල්පය. ඔන්න ඔය දෙක තමා පුතා ඔයාගේ ඔය ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ. එතකොට කිසියම් දරුවෙකුට තේරුණා නම් ඒක ලියාගන්න ඒ කතා කරේ නැතුණට ප්‍රශ්නයක් නැහැ. තමන් ගාව දැන් ඔන්න ඊ දැනුම තිබුණා නම් බලන්න වාට තේරුණාද ඒක ලියන විදිහ. ඒ උත්තරේ අවශ්‍ය දේ මොකද්ද ලියන්න ඕනේ කියලා තේරුම් ගත්තා නම් ඇති ප්‍රමාණවත්. තේරෙනව නේද පුතේ? මේ දැන් විභාගයට අහලා තියෙන පුතේ උගන්වන දෙයමයි දැන් අපි පිරිවැය දැන් ඔයාට මම මේ සතියේ දැන් මේ ඊයේ පෙරේදා දෙකේ ටියුට් දුන්න එකේ බලන්න හම්බෙච්ච නිබන්ධනේ මොනවද තියෙන්නේ කියලා. රිවිෂන් එකක් තියෙන්නේ. පිරිවැය රිවිෂන් එකක් තියෙන්නේ. එතකොට මම පුතාලාට දැන් මම අද දවසේ තියරි කතා කරපුවාම සිකුරාදා දවසේ ඒකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. දැන් ඔයාලා ලබන සිකුරාදා වෙනකොට හැමෝම ටියුට් ටික අරගෙන තියෙන්න ඕන. එහෙම නැත්නම් අපරාධය ඔයාට පන්තියෙන් ඉවත් වෙන්න වෙනවා. එහෙම කරගන්න එපා පුතේ. ඔයාලා මේ මම කියන්නේ එහෙම මෝඩ පහේ තීරණ ගන්න එපා දරුවනේ. හැමෝම පන්තියට සම්බන්ධ වෙන්න. විහිළු කරන්න එපා. අපරාධ විනාශ වෙන්න එපා. වැඩේ කරලා දෙනවා පුතේ. ඒකයි මං හැම වෙලෙම කියන්නේ. දැන් මම ඔයාගෙන් සල්ලි කරාගෙන කණ්ඩ වැඩ කරලා නැහැනේ. ඔයාලා හොඳට වාවංකවම හිතලා බලන්න. ඔයාලට දවස් 3ක් පන්තියක් දාලා තියෙනවා. නේ? ඒ හැම දවසකම ඔයාට වැඩපිළිවෙලක් හදාගෙන යනවා. ඒ නිසා මේ ඔයාලට මම පේපරුත් දුන්නා මේ සැරේ. ඒ වාර පේපර් ක්ලාස් එකේ කරන්න දුන්නේ. රචනා පේපර් දානවා මම WhatsApp group එකට. ඒකෙන් ලියා ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා හැම දෙයක්ම කරගෙන යනවා. ඉතින් අතෑරෙන ළමයි අතෑරේ. ඒකයි මට දුක. ඉතින් එහෙම වෙන්න එපා. හැමෝම උත්සාහ කරන්න උනන්දුවෙන් සම්බන්ධ වෙන්න. ඔයාලට පුතේ දෙමව්පියෝ වියදම් නොකරනවා නෙමෙයි. ඔයා අනවශ්‍ය වැඩ කරනවා කියලා අපි දන්නවා හොඳට. අවංකවම හදවතට සත්තු කරලා අහලා බලන්න. සර්ලගේ පන්ති වලට සම්බන්ධ නොවී ඉන්නේ. ගෙදරින් අපිට සල්ලි දෙන්නේ නැති හින්දාද කියලා. නෑ එහෙම ළමයි හිටියොත් අපි දෙමව්පියොත් එක්ක කරගෙන ඇවිල්ලා අපි උදව් කරලා තියෙනවා. හැබැයි ඔයා කිව්වට වැඩක් නෑ. මොකද ඔයාලා අපිව රවට්ටනවා කියලාත් හොඳටම දන්නවා. ඒ දැනත් සමහර දේවල් දරාගෙන ඉඳලා තියෙනවා අපි. සමහර අය හිතනවා ඇති අනේ සර්ලා හොඳට රැවටුණා කියලා. නෑ පුතේ. අපි අවුරුදු 15ක් විතර තිස්සේ මේ වැඩේ කරනවනේ නේ. ඔයා වගේම පිරිසක් බැච් ගණනාවක් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඔයා එක කණ්ඩායමක් විතරයි. නේද? ඒ නිසා මේ අවංකව වැඩේ කරන්න. අතාරින්න එපා. වැඩේ මැච් එක අතාරින්න එපා. මං කියන්නේ ඒකයි. හොඳ දක්ෂ ළමයි ටිකක් මේ පන්ති ඉන්නවා මං දැකලා තියෙනවා. ඉඟුරක්ගොඩ පොළොන්නරුව මැදිරිගිරිය තුනේම ඉන්නවා. දක්ෂ ළමයි ටිකක් ඉන්නවා. ඒ නිසා මේ දක්ෂව අතරින් පොළොන්නරුවේ හොඳ රෑන්කයක් දාන පිරිසක් බිහි කරන්න ඔයා දැනගන්න. ඔයා අනිවාර්යෙන් උනන්දු වෙන්න. ඒකට අවශ්‍ය උපරිම උදව්ව දෙනවා පුතේ මම. උපරිම උදව්ව දෙනවා. කවුරු හරි එහෙම අහලා සර් මෙහෙම අපි කරමු මෙහෙම කරමු එහෙම කියනවා නම් තව දේවල් වෙයි ඉස්සරහට. එහෙම නොම්බියව ගුරුවරුත් එක්ක සාකච්ඡා කරන්න. මම නම් එහෙම ඕපන් කැරක්ටර් එකක්. ඔයාට අපිත් එක්ක කතා කරන්න පුළුවන් පුතේ. ඒකට අවස්ථාව තියෙනවනේ නේ. සමහරව හැබැයි කතා කරනවා අපරාධ කියන්න ඕනේ සර් ඒක තේරුන්නේ නැත්තම් තේරුන්නේ නැහැ කියලානේ. හදාන්නේ හරි black and white තියෙන්න ඕන පුතේ. එහෙම තමයි. හරි බලා ගන්නකෝ. මෙතන උත්තරේ ලියන්නකෝ පුතේ. පිටු අංක 14 ප්‍රශ්න අංක 1 කියලා තියෙන එකේ මේ හීනවන ඵල සහ අඩුවන පරිමාණානුකූල ඵල අතර වෙනස අපි ලියමු මෙහෙම. හීනවන ඵල යනු කෙටි කාලයේදී ආයතනයක් සතු ස්ථාවර සාධක නොවෙනස්ව තබාගෙන විචල්්‍ය සාධක පමණක් වෙනස් කරමින්
නිෂ්පාදනයේ නිරත වන විට නිෂ්පාදනයේ නිරත වන විට එක්තරා අවස්ථාවකින් පසු එක්තරා අවස්ථාවකින් පසු එක්තරා අවස්ථාවකින් පසු පුතේ ඉඩ තියලා ලියා ගන්න මේ නෝට් එක සම්පූර්ණ නෝට් එක කවුරු හරි පුතේ අනිවාර්යෙන් ගෲප් එකට දාන්න තරහ නැතුව. ඒක ලොකු උදව්වක් යාළුවෝ අතරේ ඒ වගේ ෂෙයා කරගන්න. ඒක හොඳ ලක්ෂණයක්. ඔව්. ස්ථාවර සාධක නොවෙනස්ව තබාගෙන විචල්්‍ය සාධක පමණක් විචල්්‍ය සාධක පමණක් වෙනස් කරමින් නිෂ්පාදනයේ නිරත වන විට එක්තරා අවස්ථාවකින් පසු එක්තරා අවස්ථාවකින් පසු විචල්්‍ය සාධකයේ සාමාන්‍ය හා ආන්තික ඵලදාව ක්‍රමයෙන් හීනවන තත්වයයි පුතේ ඉඩමදි නම් හරහට හරි ලියන්න පහලට ඉඩ තියෙන තැන ලියන්න පොඩිවට ලියන්න ඊළඟ ඡේදය ලියන්න අඩුවන පරිමාණානුකූල ඵල යනු අඩුවන පරිමාණානුකූල ඵල යනු දිගු කාලයේදී ආයතනයක් සතු සියලු යෙදවුම් වැඩිවන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් නිමවුම වර්ධනය වන තත්වයයි. එවැන්නක් ඇතිවන්නේ පරිමාණානුකූල නොපිරිමැසුම් හේතුවෙනි. එවැන්නක් ඇතිවන්නේ පරිමාණානුකූල නොපිරිමැසුම් හේතුවෙනි. හරි. පුතේ එහෙනම් අපි යමු තව ප්‍රශ්නයක් ඔයාලට අහලා තියෙන උතන එක්සැම්පල් කියලා දීලා තියෙන්නේ. එතන පුතේ මේ සංඛ්‍යා දත්ත ටික අපහැදිලිතාවයක් තියෙනවා. විනාඩියක් ඉන්නකො බලන්න ඒ ටික මම දෙන්න.
හරි. පුතාලට පුළුවන් නේද මෙන්න මේ සංඛ්‍යා දත්ත ටික ලියා ගන්න. මම කියනවා. ඔතන යෙදවුම කියලා තියෙන්නේ. යෙදවුම් කියන එකේ පුතේ ලියන්න මෙන්න මේ ටික පිළිවෙලට පහළට දාගන්න. 1 2 3 4 5 6 7 1 2 3 4 5 6 7 දක්වා යෙදවුම් 1 2 3 4 5 6 7 මුළු නිමවුම තියෙනව නේද? මුළු නිමවුම කියන එකේ මං කියන ටික ලියා ගන්න පැහැදිලි නැති හින්දා කියන්නේ හරියට ලියන්න 20 50 90 120 150 160 165 මං ආයි කියන්නම් නිමෝම 20 50 90 120 150 160 165 දැන් ඔයාගේ අවස්ථාව කියලා අහලා තියෙන්නේ. අන්න ඒක තමයි ඔයාට තියෙන ප්‍රශ්නේ. දැන් මොකද්ද ඔය අපි කොහොමද ඒක හොයන්නේ? ඒක හොයන්නේ මෙහෙමයි පුතේ. දැන් මම එකක් කියලා දෙන්නම්. ඔයා ඉතුරු ඒවා හදන්න ඕන. ගෙදරදී පස්සේ හදන්න. මම එකක් කියලා දෙන්නම්. දැන් අපි යෙදවුම බැලුවොත් එකේ ඉඳලා දෙක දක්වා 100ට කීයකින් යෙදවුම වෙනස් වෙනවද? ඔයා බලන්න. එකේ ඉඳලා දෙක දක්වා යෙදවුම වෙනස් වෙච්ච ප්‍රතිශතය කොහොමද පුතේ හොයන්නේ? මේ පැත්ත බලන්න. වෙන වැඩ කරන්න එපා. මේ පැත්ත බලාගෙන ඉන්න. නැත්තම් තේරෙන්නේ නැහැ. අපි එකේ සිට දෙක දක්වා යෙදවුම වෙනස් කරන ප්‍රතිශතය හොයන්නේ පුතේ මෙහෙමයි. අපි වෙනස ගන්නවා. වෙනස ඉස්සරලාම 1යි. එකේ ඉඳලා දෙක දක්වා. මුලින් තිබ්බාගේ 1යි. වැඩි කරන්න 100. එතකොට පුතේ යෙදවුම වෙනස් වෙලා තියෙනවා 100ට 100කින්. අපි දාගම්මු එහෙනම් එකේ ඉඳලා දෙක දක්වා යෙදවුම කියන එකේ 100ට 100 දාන්න. මුළු නිමවුම 20 ඉඳලා 50 දක්වා 100ට කීයද? 20 සිට 50 දක්වා වෙනස 30යි. මුලින් තිබ්බේ 20යි. එහෙනම් 100ට කීයද? 20ට 20 ඒවා 1යි මෙතන 100ට 20 ඒවා 5යි. 5 3 15යි කියන්නේ 150යි. 100ට 150යි. එහෙනම් 20යි 50යි අතර දාගන්න 100ට 150 මුළු නිමවුම තීරුවේ 100ට 150යි. පුතේ ඊළඟට බලන්න 2 සිට 3 දක්වා යෙදවුමේ ප්‍රතිශතය. 2 සිට 3 දක්වා වෙනස 1යි. මුලින් තිබ්බාගේ 2යි. 100ට නම් කීයද? දෙවරක් 1යි 50යි. 100ට 50යි. අවබෝධයෙන් ගන්න. 2 ඉඳලා 3 දක්වා 100ට 50 දාන්න. නිමවුම ගත්තාම 50 ඉඳලා 90 දක්වා වෙනස 40යි. මුලින් තිබ්බේ 50යි. 100න් වැඩි කරන්න. එතකොට මෙතන 2යි දෙවරක් අතර 8යි 100ට 80යි. අවබෝධයෙන් ගන්න. තේරිච්ච නැති අය කියන්න. දැන් පුතේ තේරුම් ගන්න සරල සිද්ධියක් කළේ මම. එකේ ඉඳලා දෙකට යෙදවුම 100ට 100යි. 20 ඉඳලා 50ට නිමවුම 100ට 150යි. දෙකේ ඉඳලා 3ට යෙදවුම 100ට 50යි. 50 ඉඳලා 90ට නිමවුම 100ට 80යි. එහෙනම් ඒ අවස්ථා දෙකේදී මට කියන්න යෙදවුම වැඩි වන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමවුම වැඩි වෙලා. එහෙනම් මොන ඵලද තියෙන්නේ? වැඩි වෙන පරිමාණානුකූල ඵල. අන්න හරි. ඒ අවස්ථාව කියන එකේ ඒ දෙකට අදාළව සංගල වරහනක් දාලා ලියන්න වැඩි වන පරිමාණානුකූල ඵල කියලා. ඒ අවස්ථා දෙකට. එතනින් එහා තියෙන වෙන එකක්. ඔතන තියෙන වැඩි වන පරිමාණානුකූල ඵල. එන ඊටු ටික හදන්න ඕන. මම ඊළඟ දවසේ කියනවා ඒ ටික. හදන්න ඕන ඔයා. මම බලනවා ඒ ටික. හරි. වැඩෙන පරිමාණානුකූල ඵල එන්න ඕන. එහෙනම් ඊටු ටික හදන්න ඔයාට පුළුවන්. අපි යමු පාඩමට.
පාඩමේ පිටු අංක 15ට එන්න මයි පුතාලා නිෂ්පාදන පිරිවැය කියලා පාඩමක් තියෙන්නේ නැත්නම් මාතෘකාවක් තියෙන්නේ. නිෂ්පාදන පිරිවැය. ගොඩක් වටින මාතෘකාවකට ඔය ඇවිල්ලා ඉන්නේ. නිෂ්පාදන පිරිවැය. හොඳට බලා ගන්න කතාව. නිෂ්පාදන පිරිවැය. හරි. දැන් හැමෝම හොඳ අවබෝධයෙන් අහගෙන ඉන්න ඉස්සල්ලාම මොකද්ද මේ අපි සාකච්ඡා කරන්න යන මාතෘකාව? මේ නිෂ්පාදන පිරිවැය. පුතේ දැන් අපි මේ පාඩම හඳුන්වද්දිම මේකට අපි කියන්නේ ඇත්තටම මේ නිෂ්පාදන පිරිවැය කියන පාඩම කියලා තමයි අපි කියන්නේ මේ පිරිවැය පාඩම කියලා තමයි සමහරු මේ පාඩම හඳුන්වන්නේ. වාගේ මේ 4 වෙනි පාඩමට ගොඩක් අය නම දාලා තියෙන්නේ පිරිවැය පාඩම කියලා. ඒ තරම්ම වැදගත් පිරිවැය කොටස. ඒ කියන්නේ අපි දැන් තමයි ඔන්න මේ පිරිවැය කියන කොටස ඉගෙන ගන්න යන්නේ. දැන් එතන අපි මොකද්ද මේ නිෂ්පාදන පිරිවැය කියන්නේ කියලා බලන්න ඕන. පුතේ දැන් ලොකු සාකච්ඡාවක් තියෙනවා ඉස්සෙල්ලා ඔක්කොම වැඩ නවත්තලා මේ සාකච්ඡාව අහගෙන ඉන්න. සවන් දෙන්න ඊට පස්සේ අපි පාඩම ටියුට් එකට ගිහිල්ලා නෝට් ලියා ගන්න හදනවා. පුතේ මෙහෙමයි. දැන් නිෂ්පාදන ආයතනයක් කරගෙන යද්දී වෙළඳපොළ ආර්ථිකයක් තුල ආයතනයක ප්‍රධානම අරමුණ තමයි ලාභ උපරිම කිරීම කියන අරමුණ. ඒතර ලාභය කියන එක තීරණය වෙන්නේ පුතේ මේ මුළු ආදායමෙන් මුළු වියදම අඩු කරලාට පස්සේනේ අපිට ලාභය ලැබෙන්නේ. ඒතර ලාභය තීරණය කරන එක ප්‍රධාන සාධකයක් තමයි මේ ආයතනයේ දරන පිරිවැය. ඒතර මේ නිෂ්පාදන පිරිවැය කියන එක ඊටාම වැදගත් සංකල්පයක් ආයතනයක අරමුණු ඉටු කරගන්න යනකොට ඒක තීරණය වෙන්න බලපාන වැදගත්ම සංකල්පයක් තමයි පිරිවැය. පිරිවැය ඕනවට වඩා වැඩි වුණොත් අපි අපේක්ෂා කරන ලාභය ලබා ගන්න බැරි වෙනවා. ඒ හින්දා අපිට සිද්ධ වෙනවා මේ නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් යම් යම් පාලනයන් කරන්න, පිරිවැය සම්බන්ධයෙන් යම් යම් ගැළපීම් කරන්න, පිරිවැය අඩු කරගන්න, පිරිවැය පාලනය කරන්න විවිධ ප්‍රතිපත්ති හදන්න ආයතන වලට සිද්ධ වෙනවා. එතන මෙතනදී හරිය වැදගත් කාරණයක් කියලා දෙන්න ඕන ඔයාට. ඒ තමා පුතේ මේ නිෂ්පාදන පිරිවැය කියන එක කතා කරද්දී ආර්ථික විද්‍යාව සහ ගිණුම්කරණය කියන විෂයන් දෙකේදී පිරිවැය කියන එක විශ්ලේෂණය කරන විදිහ වෙනස්. ඒකට හේතුව තමයි ආර්ථික විද්‍යාවේ ආර්ථික විද්‍යාඥයෙක්ගේ අරමුණයි ගණකාධිකරණ නැත්නම් ගිණුම්කරණයේදී ගණකාධිකාරීවරයෙක්ගේ අරමුණයි දෙකක්. දැන් අපි සාමාන්‍යයෙන් නිෂ්පාදන ක්‍රියාවලියක් විග්‍රහ කරද්දී ආර්ථික විද්‍යාඥයෙක් බලන්නේ යෙද වූ සම්පත් වලින් උපරිම උපයෝජනය ලැබෙනවද කියන එක විග්‍රහ කරන එක. අපි ආර්ථික විද්‍යාවේ හැම වෙලෙම බලන්නේ කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා යොදවන ලද සම්පත් උපරිම උපයෝජනයට ලක් වෙනවද? උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නවද කියන එක තහවුරු කර ගැනීම තමයි ආර්ථික විද්‍යාඥයා හැම වෙලෙම හොයලා බලන්නේ. හැබැයි ගිණුම්කරණයේදී ගණකාධිකාරීවරයා හොයලා බලන්නේ ඒක නෙවෙයි. සම්පත් උපරිමයෙන් උපයෝජනය කරනවාද කියන එක යාට වැඩක් නැහැ. ගණකාධිකාරීවරයාගේ අරමුණ තමයි යෙද වූ ප්‍රාග්ධනයට ප්‍රමාණවත් ප්‍රතිලාභ බිහි වෙනවද? යෙද වූ සම්පත් වලට ප්‍රමාණවත් ප්‍රතිලාභ බිහි වෙනවද? එයා හැම වෙලෙම බලන්නේ ඒක. බලන්නකො මේ අරමුණු දෙකක් තියෙනවා. ආර්ථික විද්‍යාවේ අරමුණ යෙද වූ සම්පත් උපරිම උපයෝජනයේ ලක් වෙනවද? ගිණුම්කරණයේදී ගණකාධිකාරීවරයාගේ අරමුණ වෙන්නේ මොකද්ද? යෙද වූ සම්පත් වලින් උපරිම නැත්නම් යෙද වූ ප්‍රාග්ධනයට උපරිම ප්‍රතිලාභ ලැබෙනවා. එයා බලන්නේ ප්‍රතිලාභ. අපි බලන්නේ උපයෝජනේ. අපි බලනවා තියෙන සම්පත් උපරිමයෙන් උපයෝජනය කරලාද නිමවම ලබා ගත්තේ. ගණකාධිකාරීවරයා බලනවා යෙද වූ සම්පත් වලින් උපරිම ප්‍රතිලාභ ලබාගෙන තියෙනවා. ඒක දෙකක්. අරමුණු දෙකක් තියෙනවා. ඒ හින්දා පුතේ ගිණුම්කරණය සහ ආර්ථික විද්‍යාව කියන විෂයන් දෙකේදී නිෂ්පාදන පිරිවැය කියන එක විග්‍රහ කරන්නේ ආකාර දෙකකට.
ගණකාධිකාරීවරයෙක් නිෂ්පාදන පිරිවැය නිර්වචනය කරන විදිහයි ආර්ථික විද්‍යාවේදී නිෂ්පාදන පිරිවැය නිර්වචනය කරන විදිහයි දෙකක්. ඒ කොහොමද වෙන්නේ කියලා අපි බැලුවොත් මේ මෙහෙමයි කරන්නේ. හැමෝම මේ දිහා බලන්න. අපි ගිණුම්කරණයේදී ඉස්සල්ලාම අපි කතා කළොත් අපිට වැදගත් වෙන්නේ අත්‍තරම ආර්ථික විද්‍යාව. නමුත් මේ සංසන්දනයේ වැදගත් අපිට අපි ගිණුම්කරණය කියන විෂයේදී පිරිවැය කතා කළොත් අපි ඒකට කියන්නේ පුතේ ගිණුම් කරන පිරිවැය කියලා. ගිණුම් කරන පිරිවැය. ගිණුම් කරන පිරිවැය තමයි ගිණුම්කරණයේදී පිරිවැය විග්‍රහයේදී ගන්න. ඒක හදන්නේ කොටස් දෙකක එකතුවකින්. ඉතල බලන්න ඔයා මේවා එකක්වත් දන්නේ නැහැ මං කියලා දෙන්නම්. ගිණුම්කරණයේදී ගිණුම් කරන පිරිවැය කියලා ගන්න පුතේ ඍජු පිරිවැය සහ ගිණුම් කරන ෂය. මෙන්න මේ දෙකේ එකතුව තමයි ගිණුම් කරන පිරිවැය කියලා කියන්නේ. ගිණුම් කරන පිරිවැය සමානයි ඍජු පිරිවැය දන ගිණුම් කරන ෂය. දැන් ඔන්න ඔයා මගෙන් අහයි ප්‍රශ්නයක් මොකද්ද මේ ඍජු පිරිවැය කියන්නේ? ඒක තමයි අපි ඉස්සරහට කතා කරන්නේ. ඒකට කියන වෙනත් නම් ගොඩක් තියෙනවා. මූල්‍ය පිරිවැය කියනවා, ප්‍රත්‍යක්ෂ පිරිවැය කියනවා, දෘශ්‍ය පිරිවැය කියනවා. නේද? මේ ඍජු පිරිවැයට කියන වෙනත් නම් ගොඩක් තියෙනවා. ඉතින් ගිණුම්කරණයේදී නිෂ්පාදන පිරිවැය කියලා සලකන්නේ ගිණුම් කරන නැත්නම් ඍජු පිරිවැය සහ ගිණුම් කරන ශ්‍රේ කියන දෙකේ එකතුව. හැබැයි අපි ආර්ථික විද්‍යාවේදී මේ බලන්නකෝ. ආර්ථික විද්‍යාව කියන විෂයේදී අපි පිරිවැය කියලා සලකන්නේ. අපි ආර්ථික පිරිවැය කියලා හොයන්නේ. ආර්ථික පිරිවැය. සමහර මේකටම තමයි කියන්නේ ආවස්තික පිරිවැය. ආර්ථික පිරිවැය කියලා හොයන්නේ ඍජු පිරිවැයට අපි එකතු කරනවා වක්‍ර පිරිවැය. වක්‍ර පිරිවැය කියලා දෙකක් ගන්නවා. මේ බලන්න. ඒ කියන්නේ ආර්ථික විද්‍යාවේ පිරිවැය විග්‍රහ කරන විදිය ටිකක් ගිණුම්කරණයට වඩා පුළුල්. ගිණුම්කරණයේදී ඇත්තටම ඍජු පිරිවැයට ගිණුම් කරන ශේ කියන කුඩා අගය එකතු කරලා තමයි පිරිවැය විග්‍රහ කරන්නේ. හැබැයි අපි ආර්ථික විද්‍යාව විෂයේදී ගිණුම්කරණයට එහා ගිහිල්ලා පුළුල් ආකාරයෙන් නිෂ්පාදන පිරිවැය විග්‍රහ කරනවා. එතනදී ආර්ථික පිරිවැය තුල අපි අඩංගු කරන පිරිවැය සංරචක දෙකක් තියෙනවා. එකක් තමයි ඍජු පිරිවැය, අනිත් එක්කනා වක්‍ර පිරිවැය. එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි අර මං මුලින් කිව්ව කතාව. මොකද්ද මුලින් කිව්ව කතාව? ආර්ථික විද්‍යාඥයෙකුගේ අරමුණයි ගණකාධිකාරීවරයෙකුගේ අරමුණයි දෙකක්. ආර්ථික විද්‍යාඥයෙකුගේ අරමුණ වෙන්නේ යෙද වූ සම්පත් උපරිම උපයෝජනයට ලක් වෙනවාද කියන එක තහවුරු කරන එක. එතනදී පිරිවැය විදියට සලකන්නේ යා ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියන දෙකේම එකතුව. හැබැයි ගණකාධිකාරීවරයෙකුගේ අරමුණ වෙන්නේ යෙද වූ ප්‍රාග්ධනයට ප්‍රමාණවත් ප්‍රතිලාභ ව්‍යුහයක් ගලාගෙන එනවාද කියන එක හොයන එක. ඒ අරමුණ සාක්ෂාත් කරගන්න එයා බලන්නේ ඍජු පිරිවැය සහ ගිණුම් කරන පිරිවැය දිහා විතරයි. ඒ නිසා මේ දෙන්නගේ අරමුණ වෙනස් හින්දා නිෂ්පාදන පිරිවැය විග්‍රහ කරද්දී පිරිවැය විශ්ලේෂණය කිරීමේ විවිධත්වයක් නැත්තම් වෙනසක් තියෙනවා. අපි ගොඩක් දුරට සලකනවා ගිණුම්කරණයට වඩා පුළුල් ආකාරයෙන් ආර්ථික විද්‍යාවේ පිරිවැය පිළිබඳ විග්‍රහයක් කරනවා. මොකද ගිණුම්කරණයේදී සලකන්නේ ඍජු පිරිවැය විතරයි ඇත්තටම. ගිණුම් කරන ශේ කියන්නේ එක කොටසක්. ගිණුම් කරන ශේ ඇතුළත් ඍජු පිරිවැය විතරයි ගිණුම් කරන පිරිවැය කියලා සලකන්නේ. නමුත් ආර්ථික විද්‍යාවේ මේ ඍජු පිරිවැයට අමතරව වක්‍ර පිරිවැය කියන වෙනම සංරචකයක් පිළිබඳ අවධානය යොමු කරනවා. ඒ නිසා අපි පැහැදිලිව උත්තරයක් ලියද්දි කියන්න ඕන පිරිවැය විශ්ලේෂණයේදී වඩා පුළුල් විග්‍රහයක් කරන්නේ ආර්ථික විද්‍යාවේ මිසක් ගිණුම්කරණයේදී නෙමෙයි. ගිණුම්කරණයට වඩා වැඩි පුළුල් විග්‍රහයක් ආර්ථික විද්‍යාව විෂය තුල පිරිවැය සම්බන්ධයෙන් කරනවා. ඒකට හේතුව තමයි මම ඔයාට විග්‍රහ කරලා කිව්වේ. හරි. දැන් අපි මේ පාඩම පටන් ගන්න. මේ පාඩම පටන් ගන්න මෙයාගෙන් නෙවෙයි.
මොකද මෙයා අපිට අදාළ විෂය නෙමෙයි මේ. එයාගෙමුත් අපි ගානක් දෙකක් ඉස්සරහට හදනවා. මේ සමීකරණ දෙනවා. හැබැයි අපිට වැදගත් වෙන්නේ මෙන්න මෙයා. ආර්ථික විද්‍යාවේදී කොහොමද අපි පිරිවැය හදන්නේ? මොකක්ද අපි නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ? දැන් හොඳට අහගෙන ඉන්න. පුතේ අපි ආර්ථික විද්‍යාව විෂය තුල නිෂ්පාදන පිරිවැය යනු කුමක්ද කියලා ඇහුවොත් දෙන උත්තරේ මෙන්න මේකයි. මම පුතාලා හොඳට අහගන්න. ආර්ථික විද්‍යාවේදී නිෂ්පාදන පිරිවැය යන්නෙන් අදහස් වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා යොදවන ලද සියලුම සම්පත්වල ආවස්තික පිරිවැය. හොඳට මතක තියාගන්න. එහෙමයි උත්තර දෙන්නේ. ආර්ථික විද්‍යාවේදී නිෂ්පාදන පිරිවැය යනු නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා යොදා ගන්නා සියලු සම්පත්වල ආවස්තික පිරිවැය තමයි නිෂ්පාදන පිරිවැය කියලා සලකන්නේ. ඒ කියන්නේ සියලු සම්පත්වල වටිනාකම අපි ගන්න ඕන. ඒ සම්පත් පුතා කොටස් දෙකකින් තියෙනවා. එකක් තමයි ආයතනයේ සතු සම්පත් තියෙනවා. තව එකක් තමයි බැහැරින් මිලටගත් සම්පත් තියෙනවා. එන පටලව ගන්න නැත්නම් මම මේ දෙක උදාහරණයක් එක්ක කියලා දෙන්නම්. දැන් හිතන්නකෝ අපි නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් යොදා ගන්න ආයතනයේ සතු සම්පත් කියන්නේ මොනවද කියලා. දැන් ඔයා බැලුවොත් ඔයා වී නිෂ්පාදනය කරනවා. ඔයා ගොවි තෙන් කටයුත්ත ගැන හිතන්නකෝ. දැන් ඔයාලයි ගෙදර තාත්තා වී බුසල් දෙකක කුඹුරක් කරගෙනවා කියලා හිතන්නකෝ. අක්කරයක කුඹුරක් කරනවා. එතකොට ඔයා ඒ අක්කරේ කුඹුර වැඩ කරන්න යොදා ගන්න ආයතනයේ සතු සම්පත් කියන්නේ මොනවද? ඔයාලගේ ගෙදර දේවල්. ඒ කියන්නේ ඔයාගේ තාත්තගේ ශ්‍රමය. ඒ ඉඩම ඊළඟට ඔයාලගේ පවුලේ ඉන්න මිනිස්සුන්ගේ ශ්‍රමය. නේද? එතකොට ඕව නේද ආයතනයේ සතු සම්පත් විදිහට යොදා ගන්න අපිට තියෙන්නේ. ඊට අමතරව අපි බැහැරින් මිලදී ගන්න යෙදුම් කියන්නේ මොනවද? අපිට පොහොර ගන්න වෙනවා. කෘමිනාශක ගන්න වෙනවා. අපිට කුඹුර හා ගන්න නම් ඒකට බැහැරින් ගන්න වෙනවා වෙන්න පුළුවන්. ඒ කුලියට හෝ නේද? යන්ත්‍ර මිලදී ගන්න වෙනවා. නැත්තම් කුලියට ගන්න වෙනවා. ඊට පස්සේ තවත් සමහර විට තවත් මොනවා හරි උපකරණ වෙන්න පුළුවන්. ඔය දෑක ඇති වෙන්න පුළුවන්, උදළු වෙන්න පුළුවන්. ඒවා අපේ ගෙදර නැහැ. අපි ඒවා මිලට ගන්නවා වෙන්න පුළුවන්. දැන් මේ වෙනුවෙන් අපි දෙආකාරයක පිරිවැයක් දරනවා. දැන් පුතේ අපි බැහැරින් මිලදී ගන්න දේවල් වෙනුවෙන් නම් කෙලින්ම අපි බාහිර පාර්ශවයන්ට ගෙවනවානේ. අමුද්‍රව්‍ය මිලට ගන්න ගෙවීමක් කරන්න වෙනවා. කවුරු හරි ශ්‍රමිකයෝ වැඩට ගන්නවා නම් එයාලට ගෙවීමක් කරන්න වෙනවා වැටුප් ගෙවලා. ප්‍රාග්ධන උපකරණ මිලට ගන්නවා නම් ඒකට කුලියක් ගෙවන්න වෙනවා. නේද? එතකොට බාහිර පාර්ශවයන්ට අපි ගෙවීමක් කරනවා. ණයක් අරන් තියනවා නම් ඒකට පොලියක් ගෙවන්න වෙනවා. මේ බාහිර පාර්ශවයන්ට අපි කරන ගෙවීම. අන්න ඒවා තමයි කියන්නේ පුතේ පටල ගන්න නැත්තම් ඍජු පිරිවැය කියලා කියන්නේ ඒවට. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියකදී බැහැරින් යොදා ගන්නා ලද යෙදවුම් වෙනුවෙන් බාහිර පාර්ශවයන් වෙත මුදලින් කරන ලද ගෙවීම් වලට අපි කියනවා ඍජු පිරිවැය කියලා. තව ටිකකින් මම නිර්වචනය දෙනවා. මට ඕනේ මෙතෙන් එන්න. නිසා හොඳට අහගෙන ඉන්න. එහෙනම් මොකද්ද ආයතනයේ සතු සම්පත් වල පිරිවැය කියන්නේ? දැන් බලන්න ඔයාගේ තාත්තා කුඹුරු වැඩට තමන්ගේ ශ්‍රමය යොදා ගන්නවා වෙනුවෙන් පඩියක් ගන්නෑ වැටුපක් ගන්නෑ. ඔයාලගේ ගෙදර අයියා අක්කා නංගි මල්ලි අම්මා ඔක්කොමලා කුඹුරු සමහරට මඩ වැඩ කරන කාලේ ගොයන් කපන කාලේ යනවා ගිහිලා උදව් කරන්න. හැබැයි යාලට පඩියක් ගෙවන්නේ නැහැ. ඒ වගේම ඔය ඉඩම වෙනුවෙන් කුලියක් ගන්නෙත් නැහැ අපි. කුලියක් අයින් කරන්නේ නැහැ. දැන් බලන්න මේ හැම සම්පතකම ආවස්තික පිරිවැයක් තියෙනවනේ පුතේ. දැන් ඔයාගේ තාත්තට පුළුවන් කුඹුරු වැඩේ නිරත වෙන්නේ නැතුව වෙන කුලි වැඩක් කරන්න නැත්නම් වෙන රැකියාවක් කරලා කීයක් හරි හොයාගන්න තිබ්බා. ඒ අවස්ථාව නැති කරගෙන තමයි කුඹුරු වැඩ වලට ගියේ. ගෙදර ඉන්න සමාජිකයන්ගේ ශ්‍රමයේ ආවස්තික පිරිවැයක් තියෙනවා. දැන් ওই ඉඩම වී වගාවට නොයදා වෙන කාට හරි කුලියට දීලා බදු කුලී ආදායමක් ගන්න තිබ්බා. ඒක අහිමි වෙලා තියෙනවා.
දැන් මම මේ කියන තර්කය ඉගෙන ගන්න. එතකොට ආයතනයේ සතු සම්පත් නිෂ්පාදන ක්‍රියාවලට යොදවපුවාම බාහිර පාර්ශවයන්ට ගෙවීමක් කරේ නැති වුණාට අපිට ලැබෙන්න තිබ්බ ආදායම් අහිමි වීමක් වෙලා තියෙනව නේද පුතේ? ඔයාගේ තාත්තගේ ශ්‍රමයට වැටුපක් ලැබෙන්න තිබ්බා. ඒ වැටුප අහිමි වුණා. අහිමි වූ වැටුප් කියලා පිරිවැයක් ඇති වෙනවා. ආවස්තික පිරිවැය. ලැබී යුතු දෙයක් නොලැබී යාම ආවස්තික පිරිවැය. ඊළඟට පවුලේ ශ්‍රමිකයන්ට ලැබෙන්න තිබ්බ වැටුප් අහිමි වෙලා. ඒක ආවස්තික පිරිවැය. අර කුලියට දීලා ඉඩම කුලියට දීලා උපය ගන්න තිබ්බ මුදල අහිමි වුණා. අහිමි වූ කුලී ආදායම. කුඹුරු වැඩ සඳහා රුපියල් ලක්ෂ 2ක ප්‍රාග්ධනයක් යෙදුවා කියලා හිතන්න. ඒක බැංකුවක දැම්මනම් අපිට පොලියක් ගන්න තිබ්බා. අහිමි වූ පොලි ආදායම. මේ විදිහට ගත්තාම පුතේ ආයතනයේ සතු සම්පත් නිෂ්පාදන ක්‍රියාවලියට යෙදවීම නිසා ආවස්තික පිරිවැයක් ඇති වෙනවා. අන්නේ පිරිවැය තමයි වක්‍ර පිරිවැය කියලා අපි සලකන්නේ. උදේ බලන්න අපි ආර්ථික විද්‍යාවේ නිෂ්පාදන පිරිවැය කියලා සලකන්නේ පුතේ මුදලින් දරන ලද වියදම් විතරක් නෙමෙයි. මුදලින් දරන ලද වියදම් අපි ඍජු පිරිවැය කියලා ගන්නවා. හැබැයි මුදලින් ගෙවීමක් නොකරවුවත් බාහිර පාර්ශවයන්ට නොගෙවුවත් ආයතනයේ සතු සම්පත් වල ආවස්තික පිරිවැය අපි වක්‍ර පිරිවැය කියලා සලකනවා. ඒ නිසා මේ දෙකේම එකතුව තමයි අපි ආර්ථික පිරිවැය හෙවත් ආවස්තික පිරිවැය හෙවත් නිෂ්පාදන පිරිවැය කියලා ආර්ථික විද්‍යාවේ සලකන්නේ. ඒකයි මම කිව්වේ නිෂ්පාදන පිරිවැය කියන එක අපි ආර්ථික විද්‍යාවේ නිර්වචනය කරන්නේ කොහොමද? කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා උපයෝජනය කරන ලද සියලුම සම්පත්වල ආවස්තික පිරිවැය තමයි ආර්ථික පිරිවැය හෙවත් නිෂ්පාදන පිරිවැය කියන්නේ. ඒතනදී ආයතනයේ සතු සම්පත්වල ආවස්තික පිරිවැය වක්‍ර පිරිවැය කියනවා. බාහිරින් මිලදීගත් යෙදවුම් වල ආවස්තික පිරිවැය ඍජු පිරිවැය කියලා ගන්න. එනේ මේ දෙකේ එකතුවෙන් තමයි ආර්ථික විද්‍යාවේ නිෂ්පාදන පිරිවැය සකස් වෙන්නේ. පැහැදිලි කියන එක? හරි. හැබැයි මතක තියාගන්න ගණකාධිකරණයේ ගිණුම්කරණයේදී මේ ඍජු පිරිවැය ගන්නව හැරෙන්න කවදාවත් පුතේ මේ වක්‍ර පිරිවැය කියලා එකක් ගිණුම්කරණයේදී සලකන්නේ නැහැ. ඒ කියන්නේ අර ආවස්තික පිරිවැය සංකල්පයේ ගිණුම්කරණය කියන විෂයට අදාළව සලකන්නේ නැහැ. හරි. අපි එහෙනම් අපු මෙතන 15 වෙනි පිටුවට එන්න. 15 වෙනි පිටුවට එන්න හැමෝම. ඒ 15 වෙනි පිටුවේ නිෂ්පාදන පිරිවැය කියන මාතෘකාවේ පොඩි හැඳින්වීමක් දාමු මෙහෙම. ලියන්න. අපි ලියමු. කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා උපයෝජනය කරන ලද ඒ කියන්නේ ප්‍රයෝජනට ගත්ත උපයෝජනය කරන ලද සියලු සම්පත්වල සියලුම සම්පත්වල සියලුම සම්පත්වල වටිනාකම හෙවත් සියලුම සම්පත්වල වටිනාකම හෙවත් ආවස්තික පිරිවැය ආවස්තික පිරිවැය නිෂ්පාදන පිරිවැය වේ. නිෂ්පාදන පිරිවැය වේ. ආයි කියන්න කියනවා ලියාගත්ත නැති අය ලියා ගන්න මෙහෙමයි කිව්වේ. නිෂ්පාදන ක්‍රියාවලියක් තුල උපයෝජනය කරන ලද සියලු සම්පත්වල
වටිනාකම හෙවත් වටිනාකම හෙවත් ආවස්තික පිරිවැය ආවස්තික පිරිවැය නිෂ්පාදන පිරිවැය වේ නිෂ්පාදන පිරිවැය වේ ඒකම ලියන්න තව පොඩ්ඩක් පොඩිවට ලියන්න පොඩි වාක්‍යයක් තියෙනවා මෙහිදී බැහැරින් මිලදීගත් බැහැරින් මිලටගත් බැහැරින් මිලටගත් යෙදවුන් සඳහා දරන ඍජු පිරිවැය මෙන්ම ආයතනය සතු සම්පත්වල ආවස්තික පිරිවැය හෙවත් වක්‍ර පිරිවැය සැලකිල්ලට ගනි හරි පහලින් තියෙන දේ කියව ගන්න මෙය ආර්ථික පිරිවැය නමින්ද හැඳින්වේ මම ඔයාලට කිව්වා මේ ආර්ථික විද්‍යාවේදී නිෂ්පාදන පිරිවැය කියන්නේ ආර්ථික පිරිවැය නිෂ්පාදනයට යොදා ගන්නා සියලුම යෙදවුම් වල මූල්‍යමය වටිනාකම නිෂ්පාදන පිරිවැය මගින් දක්වන අතර ඒ නිෂ්පාදනයේ සැබෑ ආවස්තික පිරිවැයද නිරූපණය කරයි. ඒකට ඉරක් ගහ ගන්න. ආර්ථික පිරිවැය කියන්නේ ආවස්තික පිරිවැයට. සමස්ත ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැයද නිරූපණය කරයි. මොකද්ද කියන්නේ? ආවස්තික පිරිවැයද වක්‍ර පිරිවැය කියන්නේ කියලා අහනවා. දැන් මෙහෙමයි ඒකට දෙන්න තියෙන උත්තරේ වක්‍ර පිරිවැය තුල තියෙන්නේ ආයතනයේ සතු සම්පත්වල ආවස්තික පිරිවැය විතරයි. ඍජු පිරිවැය කියන්නේත් මේ ආවස්තික පිරිවැයේ කොටසක්. මොකද අපි ඒ ගෙවපු මුදල් වල විකල්ප භාවිත තියෙනවනේ පුතේ. ඒ නිසා මේ නිෂ්පාදන පිරිවැය කියන්නේ මුළු ආවස්තික පිරිවැය. ඒකේ එක කොටසක් තමයි ආයතනයේ සතු සම්පත්වල ආවස්තික පිරිවැය එක කොටසක්. ඒක අපි හඳුන්වන්නේ වක්‍ර පිරිවැය කියලා. දැන් ඍජු පිරිවැය කියන්නේ ආවස්තික පිරිවැයේ කොටසක්ම තමයි. හැබැයි ඒක බාහිර පාර්ශවයන්ට අපි ගෙවලා තියෙන්නේ. පටල ගන්න එපා. ඒ දෙකේම එකතුව තුලින් මුළු ආවස්තික පිරිවැය තමයි නිරූපණය වෙන්නේ. මේකේ කියනවා බලා ගන්න. මෙය ආර්ථික පිරිවැය නමින්ද හැඳින්වේ. නිෂ්පාදනයට යොදා ගන්නා සියලුම යෙදවුම් වල මූල්‍යමය වටිනාකම නිෂ්පාදන පිරිවැය මගින් දක්වන අතර ඒ නිෂ්පාදනයේ සැබෑ ආවස්තික පිරිවැයද නිරූපණය කරයි. ඒ හේයින් නිෂ්පාදන පිරිවැය වූ කලී හුදෙක් මූල්‍යමය ප්‍රපංචයකි. මුදල්මය ප්‍රපංචයකි කියලා කියනවා. හරි. ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය අතර වෙනස දැන් මං කියලා දෙන්න හදා. දැන් දැනටමත් ඔයා ඒක දන්නවා. පුතේ මම මුලින්ම කියලා දෙනවා අද දවසේ ඍජු පිරිවැය ගැන. ඒකට කියන වෙනත් නම් ගොඩාක් තියෙනවා. එක නමක් දීලා තියෙනවා මූල්‍ය පිරිවැය. ඔයාට පුළුවන් ඒ ඉස්සරහෙන් තව ඇලයිරි දාලා ලියන්න මෙන්න මේ නම් ටික. ලියන්නකෝ. ඍජු පිරිවැය තියෙනවා මූල්‍ය පිරිවැය තියෙනවා තව ඇලයිරක් දාලා ලියන්න ප්‍රත්‍යක්ෂ පිරිවැය. ප්‍රත්‍යක්ෂ පිරිවැය. තව නමක් ලියන්න දෘශ්‍ය පිරිවැය. දෘශ්‍ය පිරිවැය. තවත් එකක් ලියන්න
ප්‍රකාශිත පිරිවැය. ප්‍රකාශිත පිරිවැය. මොනවද මං කිව්වේ? ඍජු පිරිවැය, මූල්‍ය පිරිවැය, ප්‍රත්‍යක්ෂ පිරිවැය, දෘශ්‍ය පිරිවැය, ප්‍රකාශිත පිරිවැය. හරි. මොකද්ද පුතේ ඍජු පිරිවැය කිව්වේ? මොනවද ඍජු පිරිවැය කියන්නේ? අපි කිව්වේ මෙහෙමනේ. කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා බැහැරින් මිලදීගත් යෙදවුම් වෙනුවෙන් මුදලින් දරන ලද පිරිවැය තමයි ඍජු පිරිවැය හෙවත් මූල්‍ය පිරිවැය කියන්නේ. ආයතනයේ සතු සම්පත්වල පිරිවැය නෙවෙයි බැහැරින් මිලටගත් යෙදවුම් සඳහා දරන පිරිවැය. ආයෙන ලියා ගන්න මෙහෙම. ඍජු පිරිවැය යනු ඍජු පිරිවැය යනු කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා බැහැරින් මිලදීගත් යෙදවුම් වෙනුවෙන් බාහිර පාර්ශවයන් වෙත මුදලින් ගෙවන ලද හෝ ගෙවීමට එකඟ වන පිරිවැයයි. ඒ කියන්නේ සමහර ඒවා අපි මේ වෙනකොටත් මුදලින් ගෙවලා තියෙනවා. නැත්තම් උපචිත වියදමක් විදියට, ගෙවී යුතු වියදමක් විදියට තියෙනවා. ඒ සියල්ල අපි බාහිර පාර්ශවයන්ට ගෙවන්න එකඟ වෙලානේ තියෙන්නේ. ඒ නිසා ඒක ඍජු පිරිවැය හෙවත් මූල්‍ය පිරිවැය කියලා සලකනවා. ඊළඟ පිටුවට එන්නකො පුතේ. පිටු අංක 16ට ඒකේ උඩින්ම කියනවා මෙහෙම. එසේම මේවා සත්‍ය වශයෙන් දැරූ පිරිවැයක් බැවින් ප්‍රත්‍යක්ෂ පිරිවැය නැත්නම් දෘශ්‍ය පිරිවැය නැතහොත් ප්‍රකාශිත පිරිවැය ලෙසද හඳුන්වයි. අපි ඒක ලියාගත්තනේ නම් ටික නේද? උදාහරණ දීලා තිනවා මෙන්න මේ ටිකට ඉරි ගහ ගන්න. සේවක වැටුප් ගෙවීම, අමුද්‍රව්‍ය මිලට ගැනීම, ණය පොලී ගෙවීම මේ යටතට ගැනේ. ගිණුම්කරණයේදී පිරිවැය ලෙස සලකන්නේ මෙම ඍජු පිරිවැයයි. ඒ අනුව ෂේවීම් ඇතුළු මූල්‍ය පිරිවැය ගිණුම් කරන පිරිවැය වේ. එහෙනම් ගිණුම් කරන පිරිවැයගේ විදිහට සලකන්නේ පුතේ ෂය ඇතුළත් ඍජු පිරිවැය විතරයි කියන එක මතක තියාගන්න. ඔය එතන තියනවා නේද පුතේ ඒ අනුව ෂේවීම් ඇතුළු මූල්‍ය පිරිවැය ගිණුම් කරන පිරිවැය වේ කියලා. ඊට පස්සේනේ මාතෘකාවක් තියෙන වක්‍ර පිරිවැය කියලා. ඒක මාතෘකාවට උඩින් අර මූල්‍ය පිරිවැය ගිණුම් කරන පිරිවැය වේ කියලා තියෙන තැන කොටුවක් දාලා මෙන්න මේ සමීකරණය ලියා ගන්න. මොකද්ද සමීකරණය? ගිණුම් කරන පිරිවැය සමානයි ඍජු පිරිවැය ධන ගිණුම් කරන ෂේ කියලා ලියා ගන්න. ගිණුම් කරන පිරිවැය සමානයි ඍජු පිරිවැය ධන ගිණුම් කරන ෂේ කියලා ලියා ගන්න. ගිණුම් කරන පිරිවැය සමානයි ඍජු පිරිවැය ධන ගිණුම් කරන ෂේ. හරි. එහෙනම් අද දවසට ඒ ඇති හොඳටම ගොඩක්